අවියෙන් වනසන්න බෑ උතුම් අරමුණු හඬගා කියවුණු නුඹේ හඬ අහසෙයි ඇසුණු ඇසුණා ඒ හඬේ නෑ මිය ගිය ලකුණු මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු සත්‍ය වෙනුවෙන් අරගල කරපු මිනිස්සු මේ සමාජය වෙනස් කළා. ඒ සමාජය වෙනස් කරද්දී ඒ මිනිසුන් Tamanගේ පෞද්ගලික අරමුණු පැත්තකින් තියලා උදාර වූ මනුෂ්‍යත්වයේ අරමුණු වෙනුවෙන් සටන් කළා. එම සටන් ඉතිහාසයක මගහැර යන්න බැරි දේශපාලන සංසිද්ධියක් මේට අවුරුදු 50කට කලින් මේ මාතෘ භූමියේ සිද්ධ වෙනවා. ඒ තමයි ශ්‍රේෂ්ඨ අප්‍රේල් අරගලය. එහෙම නැත්නම් 71 අරගලය. අපිට මගහැර යන්න බැරි ඉතිහාසයක් ඇතුලේ ඒ ඉතිහාසය කොහොමද වර්තමානයට අරගෙන එන්නේ? අවුරුදු 50ක් ගිය තැනත් ඒ සමාජ කම්පනයන් මේ මහ පොළොවේ මොන ආකාරයටද අපේ හදවත්වල සටහන් වෙලා තියෙන්නේ. අපි සූදානම් වන්නේ ඒ ශ්‍රේෂ්ඨ අප්‍රේල් අරගලය පිළිබඳව අවුරුදු 50ක් පෙරෙන තැන ඒ වර්තමාන අදාළත්වය සහ දේශපාලන අදාළත්වය පිළිබඳව යම්කිසි සාකච්ඡාවක් ආරම්භ කරන්නටයි. අපි විශ්වාස කරනවා ඒ අරගලය ඇතුලේ එදා ඒ තරුණ තරුණියන් කරපු දැවැන්ත කැපකිරීම මරණය අභියස ඒ උතුම් අරමුණ වෙනුවෙන් කරපු උදාරතර කැපකිරීම සමාජ කම්පනයන් විදිහට විතරක් නෙමෙයි සමාජයට එකතු කරපු බොහෝ දෑ ඒ අරගලය ඇතුලේ තියෙනවා. අපි විශ්වාස කරනවා අවුරුදු 50ක් ගිය තැනත් ඒ අරගලය ඇතුලේ ඒ සමාජ කම්පනය වර්තමාන පරපුර හා යා කරන්නට අපි විශ්වාස කරනවා සමාජය හැමදාමත් වෙනස් කරේ නිරීක්ෂකයෝ විදිහට සමාජය දිහා බලන් හිටපු මිනිස්සු නෙමෙයි. නිරීක්ෂණ කාර්යභාරයෙන් එහාට ගිහිල්ලා ඒ අරගලයට Tamanගේ දායකත්වය එකතු කරපු මිනිස්සු කියලා. ඒ උදාරතර වූ අරගලේ අඩසිය වසක් පෙරෙන මේ මොහොතේ ඒ අරගලයත් එක්ක අයින්ද්‍රියව සම්බන්ධ වුණු සජීවීව සම්බන්ධ වුණු ආදරණීය සහෝදරයන් එකතු කරගෙන අපි සූදානම් ධනවාදයට එරෙහි බක්මහේ උපන් පළමු තරුණු නැගිටීම සමාජවාදී තරුණ සංගමේ සංවිධාන ශක්තියෙන් ආරම්භ කරන මේ සාකච්ඡාව ආරම්භ කරන්නට අපි සමාජවාදී තරුණ සංගමයේ හැටියට අද දවසේදී අපේ ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට අපි කැඳව ගන්න ලැබුවා. විශේෂයෙන්ම 71 අප්‍රේල් අරගලය ඇතුලේ එවකට තරුණ තරුණයන් හැටියට ඒ අප්‍රේල් අරගලයට සජීවීව Tamanගේ දායකත්වය එකතු කරපු ඊ타මත්ම අසීරු අවස්ථාවකදී පවා ඒ අරමුණ අත් නොහැර මරණය පෙනිපෙනීත් වද බන්ධන වලට ලක් වෙවි ඒ වගේම හිරගෙවල් තුල ඊ타මත්ම කූරතර වූ අමානුෂික වූ වද බන්ධනයන් වලට ලක් වෙවිත් Tamanගේ උතුම් අරමුණ අත් නොහැර සටන් කරපු ආදරණීය සහෝදරියකට සහ සහෝදරයන් තිදෙනෙකුට අපි ආරාධනා කළා මේ බක්මහේ අරගලය පිළිබඳව යම් කිසි සාකච්ඡාවක් අපත් එක්ක කරගන්නට කියලා. මම ඊටාත්ම ගෞරවයෙන් යුතුව සහෝදරාත්මකව ප්‍රථම කොටම පිළිගන්නවා. එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ තුල සිසුවෙකු ලෙස කටයුතු කරමින් ඒ Tamanගේ අධ්‍යාපනය පමණක් නෙමෙයි එදින් එහාට ගිහිල්ලා සමාජ කියවීමක් ඇතුලේ මේ අරගලයට Tamanගේ දායකත්වය එකතු කරපු අපර සිටින ශ්‍රේෂ්ඨ පරපුරේ ආදරණීය සහෝදරයෙක් ජිනදාස කිතුලගඩ සහෝදරයාව අපි තාමත්ම ආදරයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරියෙක් හැටියට කටයුතු කරමින් එදා තරුණයෙකු හැටියට මේ අරගලයට එකතු වුණු බෙනට් සිරිසේන සහෝදරයාවත් ඊ타මත්ම ආදරයෙන් යුතුව අපි වැඩසටහන පිළිගනු ලබනවා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබමින් එවකට තරුණියක් හැටියට මේ සමාජ දේශපාලන අරගලයත් එක්ක එකතු වුණු UA නන්දසීලී සහෝදරියව අපි ඊ타මත්ම ආදරයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම ඔස්මන්ද සිල්වා සහෝදරයා අපිත් එක්ක එකතු වෙනවා. අපි ඊ타මත්ම
ගෞරවයෙන් යුතුව සහෝදරාත්මකව සහෝදරයව පිළිගනු ලබනවා. ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛකයෙකු මැස්කිම් ගෝකි වරක් කියනවා උඹලට පුළුවන් අපිව විනාශ කරන්න නමුත් අපිව පරාජය කරන්න බෑ කියලා. උදාරතර වූ අරමුණු වෙනුවෙන් වැඩ කරන මිනිස්සුන්ව කවදාකවත් පරාජය කරන්න බෑ. ඔවුන් මිය ගියත් ඔවුන්ගේ සමාජ භාවිතාවන් සමාජ කන්පනයන් වර්තමාන පරපුර අරගෙන යනවා. අපි විශ්වාස කරනවා ධනවාදයට එරෙහි බක්මහේ උපන් මේ තරුණ නැගිටීම ලංකාව භූමියේත් තරුණ තරුණියන්ට අද දවසේදීත් වළංගුතාවයෙන් යුතුව සමාජ කම්පනයක් ඇති කරනවා කියලා. ඒ අරමුණ පෙරදරි කරගෙන අපි සූදානම් මේ සාකච්ඡාව ආරම්භ කරන්නට මම කැමති සහෝදරියගෙන් සහ අපේ සහෝදරයන් තිදෙනාගෙන් ප්‍රථම කොටම ඔක්කොටම මතකයක් තියෙන දවසක් වෙත අරගෙන යන්නට මේ සාකච්ඡාව ප්‍රථම කොටම 1971 අප්‍රේල් 5 වෙනිදා මේ අරගලේ සිදුවෙන දවස මතකයන් ගොඩක් ඇති, කම්පනයන් ගොඩක් ඇති, සහභාගීත්වයන් ගොඩක් ඇති. මම කැමති අප්‍රේල් 5 වෙනිදා ඇත්තට මොකද උනේ කියලා දැනගන්න. කිතුලුගේ සහෝදරයා අපිට පුළුවන් ආරම්භයක් ගන්න. ඔව්. 1971 අප්‍රේල් 5 වෙනිදා ඉතාම විශේෂිත දවසක් අපේ රටේ දේශපාලනයට. ඒකෙදී අපි හඳුනා ගන්න ඕනේ මේ අරගලය 71 අප්‍රේල් අරගලය අපේ රටේ පවතින ධනියසර ක්‍රමයට එරෙහිව ජනතාව අරගල කරපු පළවෙනි අරගලය මේ 71 අප්‍රේල් 5 දියත් කරපු අරගලය. එතකොට මේ අරගලය එදා දවස මට හොඳට මතකයි. ඒ වෙනකොට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සංඝාරාමේ මම හිටියේ. මමත් තව සහෝදරු 4 දෙනෙකුත් 5 දෙනෙක්ගේ කණ්ඩායමට පැවරුණු රාජකාරිය තමයි පැවරුණු කටයුත්ත හමුදාපති නිල නිවස අත්පත් කරගන්න එක. ඒතර මේ වෙනුවෙන් අපි 5 දෙනා සංඝාරාමයට වෙලා අපි සූදානම්ින් ඉන්නවා. මේ වෙනකොට මේ අප්‍රේල් 5 වෙනිදා ප්‍රහාරය පිළිබඳව විවිධ මත ඉදිරිපත් කරනවා. ඒ විවිධ මත අතර මෙන්න මේ කාරණාව අපි සැලකිල්ලට ගන්න ඕනකම තියෙනවා. මොකද 5 වෙනිදා මේ සම්බන්ධයෙන් තීන්දුව ටිකන අරගෙන සැලසුම් කරපු අයගෙන් සිද්ධ වෙච්ච අඩුපාඩුවක් නිසා 5 වෙනිදා අලුයම පහර දෙනවා වැල්ලවාය පොලිස් ස්ථානයට. එතකොට අනිත් හැම තැනම දැනුම් දීලා තියෙන්නේ 5 වෙනිදා රාත්‍රී රාත්‍රී 11ට පහර දීම කරන්නයි කියලා තමයි දැනුම් දීලා තිබුණේ. නමුත් වැල්ලවායට මේ පණිවිඩය හරියට ගියේ නැතුව කලින් ගත්තු තීරණයක් අනුව ඒගොල්ලෝ අලුයම ප්‍රහාරය එල්ල කරනවා. එතකොට මෙන්න මේක නිසා සම්පූර්ණයෙන්ම 5 වෙනිදා වෙනකොට මුළු පොලිසිය සහ ආරක්ෂක සේවාවම නිකන් කඩිගුලක් වගේ ඇවිස්සලා තිබුණේ. එතකොට විද්‍යෝදය සංඝාරාමයට අල්ලපු තාපෙන් යහපැත්තේ පොලිසිය තියෙනවා. මේ පොලිසිය කටයුතු පිළිබඳව අපිට හොඳට දකින්න පුළුවන්කම තිබුණා ඉදා. එතකොට මෙන්න මේ தත්ත්වයේ උඩ අපි සැලසුම් සහගතව කරපු සූදානම් කරපු ප්‍රහාරය ඔවුන් අතට ඔවුන් දැනුවත් වීම නිසා ඔවුන් අපිට කලින් සූදානම් වුණා. මෙන්න මේ தත්ත්වය නිසා මීට වඩා ඉදිරියට යන්න තිබිච්ච මේ අරගලය
ඒ ඉදිරි ගමනට මේක බාධාවක් වුණා කියලා විශ්වාස කරනවා. මෙන්න මේ අතරේ සහෝදරියත් මේ සහෝදරුත් මේ තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරાવી. මම දකින්නේ මේ අරගලයේ ඇත්තටම අසාර්ථක තත්ත්වයටපත් වෙච්ච අරගලයක් තමයි. හැබැයි විශාල බලපෑමක් ලාංකීය සමාජය තුළ මේ අරගලය ඇති කරලා තියෙනවා. එතකොට ඒක නිසා අපි අද අවුරුදු 50කට පස්සෙත් අපි ශ්‍රේෂ්ඨ අරගලයක් හැටියට මේ අප්‍රේල් අරගලය සමරන්නේ ඔන්න ඔය හේතුව නිසා. පීසී සහෝදරිය අප්‍රේල් 5 මතකයේ මොනවා වගේද? ඇත්තටම මේ මම මේ මතකයේ අවදි කරොත් මම හිතන්නේ 71 අරගලය කියන්නේ මෙතෙක් කල ලාංකීය ඉතිහාසයේ තිබුණ අරගල වලට වෙනස් එකක්. කියන්නේ එක පාලක පන්තියකට එරෙහිව පන්තියක් වශයෙන් වැඩ කරන දුක් විඳින නිර්ධන පන්තිය නැගී හිටපු අවස්ථාව. එදා දවසේ මගේ අත්දැකීම් මම කිව්වොත් එහෙම මම එතකොට හිටියේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් විදිහට අපට පැවරිච්ච ඒ අරගලයේ කොටස තමයි එතකොට අගමැතිනිය හිටියේ රොස්මිඩ් ප්‍රදේශයේ යගිනිල නිවාසයේ මේ නිල නිවාසය වටලලා ඒකේ ආරක්ෂකාංශය යටපත් කරලා අපි අගමැතිනියව අත්අඩංගුවට ගැනීම තමයි අපට පැවැත් වුණ බාරදුර කාර්යය. මේ බාරදුර කාර්යය ගැන කතා කරනකොට ඉතිස්සලා පොඩ්ඩක් දවසකට දෙකකට නැත්නම් සතියකට විතර එහාට ගියොත් එහෙම මේ මෙවැනි වගකීමක් අපට පැවරේ කියන දැනීමක් අපට දැනුණා. ඒ වෙනකොට අපි එකතු කරා යුනිෆෝම් එකතු කරා, එතකොට කල්පවතින ආහාර ද්‍රව්‍ය එකතු කරා, බෙහෙත් එකතු කරා, ඒව දාගන්න උර නැත්නම් හැමසක් එකතු කරා. එතකොට හදිසියේදී අපිට සටනේදී තුවාල වුණොත් අනතුරක් වුණොත් එහෙම කියලා අපි ඉන්ජෙක්ෂන් අරගත්තා පිට ගැස්මට. ඒ වගේ අපි පෙර සූදානමකින් ඉඳලා තමයි පස්සින්ද මේ අරගලයට සම්බන්ධ වුණේ. එතකොට අපේ විශ්වවිද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලයේ අපි සහෝදරයෝ 10 දෙනෙක් විතර වගේ හිටියා. එතකොට අපේ වගකීමේ නායකත්වයේ දරුවේ නිමල් කියලා අපේ විශ්වවිද්‍යාලයේ ඉන්නකොට නායකත්වය දුන්න සහෝදරයා, ඒ වගේම සෝමංශ අමරසිංහ සහෝදරයා, ඒගොල්ලන්ගේ මූලිකත්වයෙන් තමයි අපි මේ වැඩේට මැදිහත් වුණේ. එතකොට අපි ඒගොල්ලන්ගෙන් අපට පණිවිඩයක් ලැබෙන තුරු බම්බලපිටියේ ස්ථානයක රැඳිලා හිටියා. එක්තරා ස්ථානයක. එතකොට අපි ළඟ අවශ්‍ය කරන අර ප්‍රථමාධාර සඳහා අවශ්‍ය කරන ආම්පාන ටික, එතකොට වෙනත් හදිසි අවස්ථාවකදී පාවිච්චි කරන්න අවශ්‍ය කරන අනික උපකරණ, එහෙම නැත්නම් ආයුධ වගේ දේවල්, ඒ වගේ දේවල් තියාගෙන තමයි අපි එතන රැඳිලා හිටියේ. අපි බලාපොරොත්තු වෙමින් හිටියා රාත්‍රී 10 වෙනකොට අපට පණිවිඩයක් ලැබෙයි කියලා. නමුත් ඉතින් 10 වෙනකලොත් මේ පණිවිඩය ලැබුණේ නැහැ. එතකොට අපි කල්පනාවෙන් හිටියා මොකද වුනේ කියලා. එතකොට සහෝදරියෝ දෙන්නෙක් අපිත් එක්ක හේමශ්‍රියා සුජාතක සහෝදරියෝ දෙන්නෙක් එනකොට විශ්වවිද්‍යාලේ පණිවිඩෙත් අරගෙන අපි ළඟට එන්න හිටියේ. නමුත් 10 වෙනකොට අපිට ලැබුණේ නැහැ. අපි ඉතින් ඒ ස්ථානයේ ඉඳලා ගාලුපාරට මූණ දින ජනේලිකුත් අරගෙන දැන් මේ පණිවිඩය කියලා බලාපොරොත්තුෙන් හිටියා. නමුත් පහුදා පාන්දර වෙනකොට අපිට පණිවිඩය ආගෙන. පාන්දර වෙනකොට අපිට ගුවන්විදුලියෙන් දැනගන්න හම්බුණා මේ වෙනකොට සහෝදරයා කිව්වා වගේම පහර දීමක් වෙලා තියෙනවා. ඒකත් එක්ක රජේ අතට මේ පණිවිඩය ගිහිල්ලා ඒ වගේම අපේ කණ්ඩායමේ හිටපු යම්සි ඔත්තුකාරයෙක් ඒ වෙනකොට පණිවිඩය දීලා තින රජේ ආරක්ෂකංශයට. ඒ නිසා අර විශ්වවිද්‍යාලයේ නිමල් සෝමන් සමරසිංහ සහෝදරයා ඒ දෙන්න ඇතුළු අනිත් කණ්ඩායම කොළඹ විහාර මහදේවි පාක්කයේදීම අත්අඩංගුවට අරන් තුනා. අපි හැබැයි ඒක දැනගෙන හිටියේ නැහැ. අපි බලාපොරොත්තු වෙමින් හිටියා එදා පහර දීමට යන්න සූදානම් වෙලා. ඉතින් සූදානම් වෙලා පහර දීම කෙරෙන්නේ නැති වෙනකොට දවසක් දෙකක් තුනක් අපි එතනම රැඳිලා හිටියා. යන්නෙම නැතුව. කොයි වෙලාවෙ හෝ අපිට පණිවිඩයක් ලැබෙයි. මොකද බලාපොරොත්තු අපේ වගකීම ඉෂ්ට වුණේ නැත්නම් මෙතන ලොකු ආරවුලක් ඇති වෙනවා. අපේ අරගලයේම සම්පූර්ණයෙන්ම
වෙනත් පැත්තකට යොමු වෙන්න දෙන අසාර්ථක වෙන්න දෙන නේද අපේ වගකීම විශාලයි කියන තැන ඉඳගෙන අපි මෙතනම රැඳිලා හිටියා පණිවිඩයක් ලැබෙන තුරු ඊට පස්සේ අපි තීරණය කරා දැන් මේ වෙනකොට අද වගේ මාධ්‍ය සංනිවේදනය හුඟක් දියුණු නැහැ අපිට තොරතුරු කොහොමාරු කරගන්න පණිවිඩයක් දෙන්න විදිහක් තිබුණේ නැහැ ඉතින් ඒක නිසා අපි තීරණය කරා එහෙනම් අපි මේ ප්‍රදේශයේ සටන් වලට සහභාගීලා ඉන්න කණ්ඩායමක් හොයාගෙන කියලා ඒකට සහභාගී වුණා කියලා. ඊට පස්සේ අපි එතනින් සහභාගී වෙන්න මහරගමට ගියා. මහරගමට ගියාට පස්සෙත් මහරගම හිටපු සහෝදරු ඒ වෙනකොට පොලිසියෙන් ගෙවල් වලට පැනලා පරීක්ෂා කිරීම එක්ක ඒගොල්ලන් මගේ අරගෙන තිබුණා. ඊට පස්සේ අපි තීරණය කරා එහෙනම් අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපි තමන්ගේ ප්‍රදේශ අපි යමු කෑගල්ලට කියලා. කෑගල්ලේ වෙනකොට තදට සටන් තුන ප්‍රදේශයක්. කෑගල්ලට යමු කියලා කතා වෙලා අපි කට්ටිය ආවා පිටකොටුවට. පිටකොටුවට ආවම දුර දාවන බස් සියල්ල නවත්තලා. ඉතින් අපිට යන්න විදිහක් නැහැ. පස්සේ අපි තීරණය කරා එහෙනම් අපි ගම් ප්‍රදේශ වලට ගිහිල්ලා ගමේ ප්‍රදේශයේ තියෙන සටන් වලට සම්බන්ධ වෙනවා. සහෝදරි අපි ඔතනින් පොඩ්ඩක් නතර කරගමු. අපි ඉස්සරහට යමු ඔතනින්. මේ බෙනට් සහෝදරයාට අප්‍රේල් 5 වෙනිදා මතකය මොන වගේද? අප්‍රේල් 5 වෙනිදා මතකය ඉස්සෙල්ලා මම මෙතෙන්දී මොකද දැන් අපි දෙන්නෙක්ගෙන් එළි වුණා ඒගොල්ලෝ අද්දකෙම් මට මෙන්න මෙහෙම දෙයක් කියන්න හැකියි. ඇත්තම කියනවා නම් අප්‍රේල් 5 වෙනිදා 71 වෙනකොට ලංකා කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වෙලා අවුරුදු 28ක් විතර වෙනවා. සම සමාජ පක්ෂය ආරම්භ වෙලා ඊටත් එහා අවුරුදු 30 ගණක් වෙනවා. අපි උපන් කොමියුනිස්ට්වාදී. ඒ කාලේ අපේ සමාජවාදය මාක්ස්වාදය දැනුම ලබා ගත්තා. ඉතින් අපි හැමතිස්සෙම ඔක්තෝබර් පොත්පත් කියුවෙත් පන්ති දේශනා ඇහුවෙත් ඔක්තෝබර් විප්ලවය. ඔක්තෝබර් විප්ලවය. ඕක ගැන ඉතින් කතා කර කර ඉන්නවා. අපි අත් වශයෙන්ම පෙළපාලි යනවා මේ දින. අපි කතා කරන්නේ ඔසවාසී දඩනුඹේ කුසේ එහි සෙවණලියට මිහිතලයේ ඔය සින්දු තමයි කියන්නේ. සම සමාජ පක්ෂයේ රැස්වීම මේ පෙළපාලිය බලන් ගියාම අපිට ඇහුණා බර්නඩ් සොයිසල් හැම කියන විප්ලවයක් ළඟ එනවා. ඒකට අපි සැරසෙනවා. නමුත් අවුරුදු 30 ගණක් ගියා මේ පොඩි කාලේ ඉඳලම අපරත් අවුරුදු 30 පහ වුණා. මේ විප්ලවය කවදාවත් ආවේ නැහැ. අපිත් බලන් ඉන්න විප්ලවය නේද විප්ලවය කියන්නේ පෙරලියක්. නමුත් කොමියුනිස්ට් පක්ෂයෙන් මේ කඩාගෙන ගිහිල්ලා 71 වෙනකොට අවුරුදු 6යි. කොහොම හරි කරලා මේ තරුණයෙක් නායකත්වය අරගෙන ඇත්තම කියනනම් හරියෝ වැරදි වේවා. පරාජය වුණා. කමක් නැහැ. නමුත් විප්ලවය කරා. ඒ විප්ලවයට අපි සහභාගී වුණා. 71 විප්ලවය. ඒ විප්ලවයේ කොමියුනිස්ට් පක්ෂයට අවුරුදු 28යි සම සමාජ පක්ෂයට අවුරුදු 30 ගානයි. ඒගොල්ලෝ කර විප්ලවය මේ තරුණයා අරගෙන අත් වශයෙන්ම ජනතාවට නායකයෙක් දීලා කොමියුනිස්ට් පක්ෂයෙන් කැඩී ආපු කාන් සම සමාජ පක්ෂයෙන් කැඩී ආපු කාන් ඕගොල්ලන්ට නායකත්වය දීලා කොහොම හරි විප්ලවය කරන්න පටන් ගත්තා. ඇත්ත කියනවා එදා දවසේ මගේ වැඩි සම්බන්ධයක් තිබුණේ මහජනතාව අතරට වඩා සන්නද්ධ සේවාවත් එක්ක සම්බන්ධ වෙලා ඒ වගේම තොරතුරු අරගෙන මේ පැත්තට දීම තමයි උගත් දුර තිබුණේ. එතකොටම අප්‍රේල් 4 වෙනිදාට අපි බොහොම උනන්දුවෙන් ධෛර්යයෙන් හම්බන්තොටේ මාත්‍රායි හම්බන්තොටේ තමයි සාමාහිතේ බොහොම උනන්දුවෙන් මේ ගැන සියලු දේවල් එකතු කරගෙන අවශ්‍ය දේවල් සිදු කරගෙන නායකත්වයේ දිස්ත්‍රික් නායකත්වයේ හිටිය සිසුල් සහෝදරයා සුසිල් මහත්තයා කියලා ඔයාගේ නායකත්වයෙන් මේවා ලෑස්ති කරන අද දීපු අනානුවක් වැඩ කරන්න ලෑස්තිලා හිටියා. නමුත් මොනවාගත් මේ වැල්ලවායෙන් වැඩේ ගැස්සලා ගියාට පස්සේ සුසිල් සහෝදරයා මේක පණිවිඩයක් ආව වහම පසුබසින්න කියන එක. නමුත් හම්බන්තොට කාණ්ඩේ හුඟක් දුරට පසුබැස්සා හම්බන්තොට හිටිය ඉදිරියෙන් හිටිය කාණ්ඩේ මාතට එක්ක වුණා තවත් කණ්ඩායමක් කතරගමට එක්ක වුණා. කතරගම තියෙන මොණරාගලට. ඉතින් අපි අපේ වැඩ කොටස කරන්න යනකොටම අතවශ්‍ය මාතරදී කොහොම හරි කරලා සන්නද්ධ අංශවලින් අපේ නායකත්වයේ දරු පුද්ගලයාම එකපාරට මරලා දැම්මා කෞසුසිල් සහෝදරයා. එතනින් අතවශ්‍ය සහෝදරයා නේ සුසිල් වික්‍රම. සුසිල් වික්‍රම. ඉතින් අතවශ්‍ය ඒව දැක්කා. ඊළඟට ආව අපේ මහින්ද විශ්වයේ මල්ලි කෙනෙක් මරුණා ගිල්බර්ට් කියලා.
ඒක ගායකනකොටම උඟා දුර සෑහෙන කොටසක් විතර මැරුණ වටනවා. කාණ්ඩේ බේඩම විසුවහරන සිද්ධ වුණා. ඔස්මන් සහෝදරයා අපි එමු ආයි ඔතනට. ඔස්මන් සහෝදරයාගේ කොහොමද මතකයේ අප්‍රේල් 5 වෙනිදා? අප්‍රේල් 4 වෙනිදා මට පණිවිඩයක් ආවා සංඝාරාමයට එන්න කියලා. ඒ ආපෙලාවේදී අපේ සහෝදර ප්‍රශ්නලා ඉතිවියම් කරලා මොකේ පියත්‍ර සහෝදරලා කොහොමද අපි අප්‍රේල් 5 වෙනිදා සහල්දීමේ තීරණයක් අරගෙන තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ සහෝදරලා ටිකෝ එන්න ඕනේ. සංඝාරාමේදී කිතුලි සහෝදරයා මුණ ගැහෙනවද? අඳුරන්නේ අපි අඳුරන්නේ නැහැ. ඒකට ඉන්නේ ඇති. නමුත් මට හොඳට මතක වියක්මඩ සහෝදර මෑනල් බෝවගේ පීතිලක තව සහෝදරු හිටියා ඒ මොල් මාරට වගේ අය හිටියා. ඒගොල්ලොත් එක්ක තමයි හාගත්තා වෙන්නේ. ඉතින් පස්සේ තමයි මම කෙලින්ම ආවේ මගේ කොළඹ දිස්ත්‍රික්කයේ මම සංවිධාන වැඩ කෙරුවා ඉක්මනින්ම දැන් සටන සූදානම් වෙන්න 4 වෙනිදා ඉඳලා 4 වෙනිදා ඉඳලා දිගටම මාන්සිලා වැඩ කරලා පස්සෙන්දා පාරදීමට සූදානම් කරලා තියෙනකොට ආයුධ රැස් කරලා අර තියෙන ආයුධ ඔක්කොම කරලා තරණ ටිකත් ඔක්කොම එකතු කරගෙන පාර දෙන්න ඉන්නකොට උයන්ගොඩ සහෝදරයා ඇවිල්ලා කිව්වා අපේ මේ පාරදීමක් වෙලා තියෙන වැල්ලවායේ ඒ නිසා රාජ්‍යන්තරයට ඉල්ලලා තියෙන මේක පිළිබඳ දෙවෙනිම තීරණයක් ගන්න ඉන්න ඔයගොල්ලෝ ක්‍රියාත්මක වෙන්න එපා කියලා කොළඹ නගරේ. ඉතින් මම ආයුධත් අංගලා අපේ තරුණයන්ටත් ආරක්ෂකතෙන් කොට යොදවලා මම ගෙදරට එනකොට මහා පොලිසිය වට කරලා තමයි අත්තටම කොට ගත්තේ. ඒක තමයි මගේ මතකය. අද මේ අරගලය පිළිබඳව කතා කරද්දී අපිට පැයකින් දෙකකින් මේ අරගලය පිළිබඳව කතා කරන්න බෑ. මේ සහෝදරියට සහ සහෝදරයන්ට තාමත්ම ලොකු අත්දැකීම් ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අපි උපරිම මේ අරගලයේ තුල තියෙන සුවිශේෂීතා පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. කිතුලි සහෝදරයා අපි මේ 71 අරගලය පිළිබඳව කතා කරනකොට සමාජයේ තියෙන මතයක් තමයි මේක මේ තරුණයන්ගේ හිතුවක්කාරී අරගලයක්. ඇත්තටම මේක හිතුවක්කාරී තරුණ අරගලයක්ද? නැත්නම් ඇත්තටම තරුණ අරගලයක්ද? අපි ගත්තාම 71 අරගලයට ඔය කියන ඔය මතය සමාජගත වෙලා තියෙනවා. නමුත් ඇත්තම තත්ත්වය ගත්තාම අපි මෙන්න මෙහෙම කල්පනා කරලා බලමුකෝ. මේක හිතුවක්කාරී ක්‍රියාවක්ද? තරුණයෝ බොහෝ විට හිතුවක්කාරී වැඩ කරනවා. අපි දන්නවා. අදත් එහෙමයි, එදත් එහෙමයි. ඒ වගේම ඒගොල්ලෝ නිකන් ආවේගශීලී. හැබැයි ඒ ආවේගශීලී තරුණයෝ හිතුවක්කාර වැඩ කරන තරුණයෝ මරණයට බයයි. මරණයට බයයි. මරණයට බය තරුණයින් අතර අපි එදා 71 අරගලයට සම්බන්ධ වෙච්ච සහෝදරුන් බැලුවාම ඒ එක්කෙනෙක්වත් හිටියද මරණයට බය අය? හිටියේ නෑ. ඒගොල්ලෝ මරණයට බය වුණේ. අපි කියනවා මෙහෙම. ඒ අය එදා පැවතුණු ධනේශ්වර ක්‍රමයට එරෙහිව ඒ ධනේශ්වර ක්‍රමය පෙරල්ලා දාලා සමාජවාදී සමාජ ක්‍රමයක් ගොඩනගන්න ඕනයි කියන ඒ ආකල්පය තමන්ගේ හිතේ දරාගෙන හිටපු සහෝදරියා. ඒතකොට ඒගොල්ලොන්ගේ අරමුණ ඉෂ්ට කර ගැනීමේ උවමනාව, ඒ වෙනුවෙන් කරන කැපකිරීම, ඒ වගේම ඒකට ඒගොල්ලොන්ගෙන් ලබා දිය යුතු දායකත්වය ලබා දීම ගැන මිසක මරණය ගැන ඒගොල්ලෝ කල්පනා කරේ නැහැ. මොනිකක් කල්පනා කරලා බලන්න මෙහෙම. මරණයට බය නැ. අනිත් සාමාන්‍ය පොදුවේ තරුණයින්ගේ නෙමෙයි ඕනම කෙනෙක් මරණයට බයයිනේ. ජනතා විමුක්ති පෙරමුණේ 71 අරගලයට සම්බන්ධ වෙච්ච ඊට පස්සේ සිද්ධ වෙච්ච අරගලවලදීත් ඒ වගේම තමයි 71 අරගලයේදී සම්බන්ධ වෙච්ච සහෝදරවරු මොනවද ඒගොල්ලන්ට තිබිච්ච අවිය අතට ගන්න තිබිච්ච උවමනාව තිබුණා තමයි. හැබැයි පුහුණුවක් තිබුණාද? අවිය ආයුධ සම්බන්ධයෙන් පුහුණුවක් තිබුණාද? නැත්නම් මේ
මේ ආරක්ෂක තත්ත්වයන් පිළිබඳව ඒගොල්ලෝ විශේෂ පාඨමාලාවල් හදාරලා තිබුණා. ඒවා මොකක්වත් තිබුණේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ගියා. අරගලයට ගියා. අරමුණ උනේ පොලිස් ස්ථාන වලට පහර දීලා ඒවා යටත් කරගන්න එක. එතකොට ඒ අරමුණ වෙනුවෙන් ගියේ දිනුන ආයුධ අරගෙනද? ඒගොල්ලන්ට තිබුණාද මේ රිපීටර් තුවක්කුවත් අඩු ගානේ තිබුණාද? නැහැ. පිස්තෝලයක් තිබුණාද? 9mm දැකලවත් තිබුණේ නැහැ ඒ කාලේ. එතකොට මේ අය ගියේ තමන් හදාගත්තු. ඒගොල්ලොන්ම නෙමෙයි අපේ සහෝදරරු හදපු හිස් කිරිටින් එකතු කරලා හදාගත්තු. කටුකම්බි කපලා ඒක ඇතුළට දාලා වෙඩි බෙහෙත් සේවා මේ ජෙලට් නයිට් ඒවා දාලා හදාගත්තු අත් බෝම්බයක්. තමන්ගේ අතින් හදාගත්තු අත් බෝම්බයක් අරගෙන තමයි තමන්ට පැවරිච්ච කාර්යය වෙනුවෙන් ඒගොල්ලෝ ගිහිල්ලා පොලිස් ස්ථාන වලට පහර දුන්නා. එතකොට බය තියෙන මිනිස්සු යනවද එහෙම? එන සාමාන්‍ය තරුණයින්ගෙන් වෙන්වුණු විශේෂ වීරත්වයකින් උපගැන්වුණු සහෝදරු පිරිසක් සහෝදරියන් තමයි මේ අරගලයට සම්බන්ධ වුණේ. ඒක තමයි ඇත්ත තත්ත්වය. එතකොට මේගොල්ලෝ ගිහිල්ලා ඒ තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරන්න ඒ කාර්යභාරයේදී මේ සහෝදරිය පැහැදිලිව කිව්වා වගේ තමන්ට පැවරිච්ච කාර්යභාරය ඉෂ්ට කිරීම මේ පිළිබඳව අවධානය යොමු කරා මිසක ඒකින් තමන්ගේ ජීවිතය හානි වෙනවා, තමන්ට මේකදී තමන්ගේ ජීවිත අහිමි වෙලා යනවා, තමන්ගේ ඥාතීන් මතක් වෙනවා, ඒව මුකුත් එහෙම තිබුණේ නැහැ. එතකොට අපි ශ්‍රේෂ්ඨ වීරවරියන් සහ වීරවරියන් හැටියට 71 අරගලයට සම්බන්ධ වෙච්ච සහෝදරවරු සහෝදරියන් අපි මේ ස්මරණය කරන්නේ ඇත්තටම ඒගොල්ලන්ගේ තිබිච්ච ඒ අවංක වුවමනා, අවංක කැපකිරීම වෙන තමන් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ දෙනවද රටේ පොදු යහපත වෙනුවෙන් සාමාන්‍ය මිනිහෙකුට පුළුවන්කම තියනවාද? එහෙම හිතලා නෙමෙයි ඒගොල්ලෝ මැදිහත් උනේ. ඒ තරුණ තරුණියෝ අරගල කරේ සමාජවාදී සමාජයක් බලාපොරොත්තුවෙන් කියලා. ඔස්මන් සහෝදරයා මේකට සම්බන්ධ වෙච්ච ක්‍රියාකාරී සමාජිකයෙක් හැටියට එහෙම සමාජවාදී පරිවර්තනයක් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් ඒ වෙලාවේ සංවිධානය ඇතුළේ තිබ්බද? ඇත්තටම ඒ දවස් වෙනකොට අපිට හිතේ තිබුණා. ඒ මොකද අපන් සමාජ පක්ෂයෙන් ආවේ. එනකොට ඇවිල්ලා අපිට මේ සමාජ වෙනකම වෙනස් කරලා සමාජවාදී සමාජයක් ගොඩනගන්න ඕනේ කියන අදිෂ්ඨානය තමයි අපිට තිබුණේ. වෙනත් කිසිම පෞද්ගලික අදහසක් අපිට තිබුණේ නැහැ. එහෙම තියලා වැඩ කරන ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරනකොට ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩ තමයි කෙරුවේ. මාව ඒ වෙනකොට 4 පාරක් අත්අඩංගුවට අරගෙන මීටින් තියලා පෝස්ටර් ගහලා රිමාන්ඩ් කරලා තිබුණා. දෙපාරක් මාව රිමාන්ඩ් බන්ධනාගාරයට ගත කරලා තිබුණා. ඉතින් මේ වගේ මර්ධනකාරී ක්‍රියාමාර්ගයේ ආණ්ඩුව අනුගමනය කරනකොට තරණයන් වශයෙන් නිස්සද්ද වෙලා ඉන්න බෑ. මගේ මතය ඒකයි. බැරි නිසා තමයි අපි බලාත්කාරකම් කරන්නවත් මකටවත් නෙවෙයි සමාජවාදී සමාජයක් සඳහා මේ මර්ධනයටත් මුහුණ දීලා ඉස්සරහට යන්න ඕනේ කියලා තමයි අපි අවුල් අතර ගත්තේ. එහෙම නැත්නම් පෞද්ගලික අවශ්‍යතාවයක්වත් මේ කියන අපි දන්න පෞද්ගලික අවශ්‍යතාවයක් උඩ ගියා නම් මේ අපි දන්නවා මේකෙදි මැරෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් එහෙම මැරෙන්න බලාගෙන අපි යන තරුණ නෙවෙයි. ඉතින් එහෙම යන්නේ යමක් පරිත්‍යාග කරන මේ රට වෙනුවෙන් මේ රටේ අපි ගොඩ ගන්න. ඉතින් එහෙම ගොඩ ගන්න ගිය වෙලාවේ තමයි ඉතින් අපිට සෑහෙන මර්ධනය කෙරුවා. අපේ සහෝදරවලක් මීටින් එකක් තිබ්බොත් අතන ගොඩ ගන්නවා. ඒකලා ඒගොල්ලන්ට වදින්සා දෙනවා. ඉතින් ඒ වගේ විශාල වදින්සා වෙලා තමයි රෝණ සහෝදරයෝ හිටන් අත්තනම් ගොඩ ගත්තා. ඒ අරගෙන යව බීරගෙන ඇවිල්ලා අයිට් පාක් පිටියේ සංවිධානයේ රැස්ටීම් සංවිධානයේ කෙලෙත් මම. ඒකේ පෝස්ටර් ගහන්න ගිහිල්ලත් අත්තනම් ගොඩ ගත්තා. ඉතින් අපි ප්‍රජාතන්ත්‍රවාදී වැඩක් නෙතෙන්දි කෙරුවේ. තරුණිය වශයෙන් ප්‍රචාරක වැඩ කටයුතු කරන්න ගියා. මේ රටේ ජනතාවට තේරුම් කරලා දුන්නා. කම්කරුවන්ට තේරුම් කරලා දුන්නා මේ සමාජයේ වෙනස් කිරීම අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය තේරුම් කරනකොට ධනපති පන්තිය බය වුණා.
වාමාංශිකයි කියා ගන්න කණ්ඩායමුත් බය වුණා. ඒගොල්ලෝ බය වෙලා තමයි මේ මර්ධනයට ඒගොල්ලෝ අනුමත කරන්නේ. ඒ දෙවෙලෙදී ඒගොල්ලෝ නීති සම්පාදනය කෙරුවා මේවට. ඒ නිසා තමයි මේකෙදි මිය යන සහෝදරුන්ගේ මරණ පරීක්ෂණ නැතුව වල්ලන්න තීන්දුව අරන් තිබුණා. ඒවා නීති විරෝධී. ඉතින් එහෙම අරගත්තේ කවුරුත් එක්කද? මේ රටේ වාමාංශික ව්‍යාපාරයත් එක්ක. ඒගොල්ලෝ අතිස්සුව මේක පාර්ලිමේන්තුවේදී මේ පනත ගේන්න. ඉතින් ඒකට විරුද්ධව අපි නැගිටීම මම නම් කියන ඉතාම කාලෝචිතයි කියන්නේ. වැරදින එක වෙනම දෙයක්. ඕන එකක් වර්ධිනයි. නමුත් අපි මේ අරගලයේ සමාජවාදී සමාජයක් බිහි කිරීමේ අරමුණෙන් තමයි මේකට බැස්සේ. නන්සි සහෝදරිය මේ දැන් සමාජ මතයක් තියෙනවා මේ සමගි පෙරමුණ ආණ්ඩුව පත් වෙලා ටික දවසයි ඒ ටික කාලය ඇතුළත සන්නද්ධ අරගලයක් කිරීම ඒක යුක්තිසහගත නෑ කියලා. ඒ වගේම සමගි පෙරමුණ ආණ්ඩුව සමාජවාදී හැඩතලයක් තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදී අරමුණු කරගෙන වැඩ කරන්නේ. ඒක නිසා මේ සමාජවාදී ආණ්ඩුවකට එරෙහිව සමාජවාදී බලාපොරොත්තු වෙන තරුණ පිරිසක් අවිගත් නැගටීමක් කිරීම යුක්තිසහගත නෑ කියලා. ඒ පිළිබඳව සහෝදරියගේ මොකක්ද තියෙන අදහස? දැන් උස්මන් සහෝදරත් යම්කිසි මට්ටමකට පැහැදිලි කිරීමක් කරා. පළමුවෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ තිබුණේ වාමාංශික ආණ්ඩුවක්ද කියන එක. ඇත්තටම ඒ ආණ්ඩුව වාමාංශික ආණ්ඩුවක් කියලා නමකට බැඳුනේ ඒකේ මේ රටේ පරණ වම් නියෝජනය කරපු දේශපාලන පක්ෂ සමාජවාදී පක්ෂ කොමියුනිස්ට් පක්ෂ වගේ පක්ෂ හිටපු නිසා මිසක් ඇත්තටම ඒගොල්ලන් අතර වාමාංශික වැඩපිළිවෙලක් හරි වාමාංශික අදහසක් හරි නැත්නම් සමාජවාදයේ ගොඩනැගීමක් ක්‍රියාවෙන් තිබුණේ නැහැ. ඇත්තටම ගත්තාම ඒ ආණ්ඩුවත් එතෙක් පැවතුනා වගේම මේ තාමත් පවතිනා වගේම ධනපති ආණ්ඩුවක්ම තමයි. ඒ ධනපති ආණ්ඩුව ඇතුලේ අපි ශිෂ්‍ය විදිහට ශිෂ්‍යයන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරා මිසක් දුන්නේ නැහැ. රැකියා පොලිමේ තරුණ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල උපාධිය ලබාගෙන හිටපෙත් රැකියා පොලිමේ හිටියා. වඩුමිල හාස උසට යමින් තිබුණා. හැබැයි සහෝදරේ වාමාංශික නායකයෝ ඔය සමගි පෙරමුණ ආණ්ඩුව හිටියානේ. ඒක තමයි මම කිව්වේ. දැන් වාමාංශික කොමියුනිස්ට් පක්ෂය සම සමාජ පක්ෂෙත් එකතු වෙලා හදපු ආණ්ඩුවක් තමයි ඒක. ඒ හිටපු ආණ්ඩුව ඇතුලේ මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳන්න වැඩපිළිවෙලක් තියනවා වෙනුවට ජනතාවගේ අයිතිවාසිකම් දිනෙන් දින කප්පාදු වෙමින් තිබුණේ. ඒතර ඒ අතරතුරේ රටේ විශාල අසහනයක්, තරුණ අසහනයක්, බඩුවිල ඉහළයම්, ඒතර අයිතිවාසිකම් කප්පාදු කිරීම, ඒ වගේ ප්‍රශ්න ගණනාවක් උද්දල් වෙමින් ඉහළට එමින් තිබුණා. ඒතර අන්නේමට උත්තර සපයන්න තමයි ජනතා විමුක්ති කියන සංවිධානය බිහි වුණේ. නැත්තම් මේක මේ ඕපපාතිකව කාගේ හරි හිතුවක්කාරකට ආසාවට හැදිච්ච දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. මේ ප්‍රශ්න වලට මේ ධනපති ආණ්ඩුව ඇතුලේ උත්තර නැති හින්දා මේ සමාජ ක්‍රමයේ වෙනස් කිරීමකින් සමාජවාදී නැත්තම් කාටත් සාධාරණ අයිතිවාසිකම් වරප්‍රසාද ලැබෙන ආණ්ඩුවක් තුලින් විතරයි මේක විසඳන්න පුළුවන් කියන බලාපොරොත්තුවෙන් තමයි ජනතා විමුක්ති මේ ව්‍යාපාරේ පටන් ගත්තේ. හැබැයි පටන් ගත්ත ජනතා විමුක්තියේ දේශපාලන ව්‍යාපාරයට රජය කොහොමද ප්‍රතික්‍රියා දෙන්නේ? ඒ උස්මන් සහෝදරයා කිව්වා වගේ වෙනකොට අපේ පක්ෂ කිසි කෙනෙකුට පෝස්ටරයක් ගහන්න පුළුවන්කම තිබුණේ නැහැ. සීදුවේ කඳවුරක් කරලා 63 දෙනෙක් අත්අඩංගුවට අරගත්තා. එතකොට ඇත්ත පත්‍රයේ ඒ දවස්වල මට මතකයි තිබුණා මේක හඹාගෙන ගිහිල්ලා මුලිනු පුටා දමිය යුතු ත්‍රස්තවාදී සංවිධානයකට හම්බඩු කළා. ඇත්තටම ජනතාවට මේ පන්ති දේශපාලන සාකච්ඡාවට සහභාගී වෙච්ච අපි දන්නා මේ පන්ති පහ තුල ලංකාවේ ආර්ථික ක්‍රමය, ලංකාවේ දේශපාලන තත්ත්වය, ලංකාවේ ඉදිරි ගමන් මඟ කොහොමද කියන හොඳ පැහැදිලි දර්ශනයක් ඉදිරිපත් කරා. මේ දර්ශනය ඉදිරිපත් කරපු ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ මර්ධනය කරන්න මේගොල්ලන් මේ විදිහට සූදානම් වුණේ. ඉතින් ඒක නිසා ජනතා විමුක්ති පෙරමුණට සිද්ධ වුණා උස්මන් සහෝදරයා කිව්වා වගේම අපි විප්ලවයේ ඉදිරි සමාජවාදයකට නෙමෙයි ඉදිරි අනාගත වැඩපිළිවෙලක්. හැබැයි වැඩපිළිවෙලට අපි මතවාදී වශයෙන් ජනතාව දැනුවත් කරනකොට සංවිධානය කරනකොට රජය කරේ ඒක කෲර විදිහට මර්ධනය කරන එක. ඒ නිසා මර්ධනයේ ඉදිරියේ ජනතා විමුක්ති පෙරමුණට සිද්ධ වුණා ආයුධ සන්නද්ධව මේකට විරුද්ධව නැගී හිටින්න. ඒක නිසා මේක බලහත්කාරයෙන් වාමාංශික රජයක් පෙරලා දාන්න ගත්ත ක්‍රියාමාර්ගයකට වඩා රජය විසින් මේ නැගීන වාමාංශික ව්‍යාපාරයට විරුද්ධව තිබුණ බලහත්කාරී මර්ධනයට එරෙහිව නැගී සිටීමක් විදිහට තමයි මේක අපි දකින්නේ එදත් අදත්. ඒ නිසා තමයි අපිට අප්‍රේල් 5 වෙනිදා ඒ වගේ කිතුලේ සහෝදරයා කිව්වා වගේ මේ අපි හදාගත්ත නූතන අවියාවද නෙමෙයි සමහරට කලගෙඩි බෝම්බකින් එහෙමත් නැත්නම්
පොඩි බෝම්බකින් ගිහිල්ලා මේ පහර දීම් කරලා රාජ්‍ය මර්ධනය කරලා අපේ අතට රාජ්‍ය බලය ලබා ගන්න අපි උත්සාහ කරේ. එතනින් ඉස්සරහට මේ රට හොඳ පැත්තකට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙන අවංක චේතනාවෙන් ජීවිත වර්ධනය කැපුණේ ඒ අරමුණෙනුයි. ඒ නිසා මේක වාමාංශික රජයකට විරුද්ධව අපි බලහත්කාරයෙන් නැගී සිටීමක් නෙමේ අපට ගහලා අපව නැගිට්ටෝගත් ආණ්ඩුවට විරුද්ධව නැගිට්ටෝගත් එකක් රජයේ පැත්තෙන් කරේ. අපි 1971 පස්වෙනිදා ආහාර දෙන්න ඉස්සෙල්ලා මේ ආණ්ඩුව පිහිටවනකොට ඡන්දෙ තිබුණානේ. ඒ ඡන්දෙදිත් අපේ පත්‍රිකාවන් නිකුත් කෙරුවා සමගි පෙරමුණ ආණ්ඩුවට ඡන්ද දෙන්න කියලා. එහෙමනම් අපිට තිබුණා නේ එහෙම නොකර ඉන්න. අපි කියලා ඒගොල්ලෝ එහෙම දීලා කාලයක් දුන්නා බලාගෙන. නමුත් ඒගොල්ලෝ ඒව කරන්නේ නැතුව මේ ජනතාව විමුක්ති පෙරමුණ මර්ධනය කරන්නයි ගියේ. ඉතින් අත් වශයෙන්ම කියනවා නම් කොමියුනිස්ට් පක්ෂ පත්‍ර කුණු මේ ඇත්ත පත්‍රය ගහලා තිබුණා මේක CIA සංවිධානයක් කියලා. ඉතින් ඕගේ දේවල් කරලා මේක අපිව ඇත්ත වශයෙන් අපි බය වුණා අපි මේගොල්ලෝ බොරු කියලා අපි මර්ධනය කරන්න යනවද කියලා. ඉතින් එතකොට අපි නැගිටින්න නැතුව අපි අත්දල් බඳගෙන අපි රාජ්‍යාන්තරයට යටත් වෙන්න ඕනේද නෑ. ඒ නිසා අපේ ජීවිතයේ පරදුරට තියලා මේ මර්ධනයට විරුද්ධව නැගිටින්න එක බලහත්කාරයෙන් හරි වාමාංශික ආණ්ඩුවක් පෙරලීමට නෙවෙයි ඒගොල්ලෝ දැනගන්න තුනයි. අපිත් ආධාර කෙරුවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ට ඕනේ මේක ලක්තැනම ලොප් කරලා දාන්න. ඒක තමයි කරමුණ උනේ. එහෙම තිබුණා නම් අපි කෙරේ ඒගොල්ලෝ ඊට වැඩි අපේ තරුණයන් දිහා මේ රටේ වාමාංශික නායකයෝ බැලුවා නම් යම් දක්කින්න තිබුණා. මේ අරගලයේ ඇතුලේ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගපු රෝහණ විජේවීර සහෝදරයව මගහැරලා යන්න බෑ. බෙන් සහෝදරයට තියෙන රෝහණ සහෝදරයත් එක්ක දීර්ඝකාලීනව ලොකු ඉතිහාසයක්. කොහොමද මේ ව්‍යාපාරය සහ රෝහණ සහෝදරයාගේ අත්දැකීම් සහෝදරයා කතා කරොත් මොනවද ඒ සම්බන්ධයෙන් තියෙන්නේ? ලංකා කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කරේ 1943 ජුනි මාසේ 2-3 වගේ දවස්වල. රෝහණ නන්දශ්‍රී විජේවීර ලදරුව උපන්නේ 1943 ජුනි මාසේ 14 වෙනිදා. ඒතර වෙනස තියෙන දවස් ගානයි. එතකොට ඒ අවස්ථාව වෙනකොට නන්දශ්‍රී විජේවීර සහෝදරගේ තාත්තා ක්‍රියාකාරී කොමියුනිස්ට්වාදී. ක්‍රියාකාරී දැන් සාමාන්‍යයෙන් මාතර හම්බන්තොට ගාල්ල දිස්ත්‍රික්කවල දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ සහෝදරයාගේ අදහස් උදස්සා ගොඩාක් කාණ්ඩ පිළිගත්තේ. ඉතින් ওই පිළිගැනීම අනුව හුඟක් කාණ්ඩේ ඒ දවස්වල අපේ තාත්තලා පවා ඒ දවස්වල දැන් ඉන්න සහෝදරන්ට වඩා වෙනස් ඒක දවස්වල හිටපු සහෝදරවෝ කොණ්ඩේ බැඳලා කෝට් එක ඇඳලා ට්විටර් එක ඇඳගත්තා. ඕකාන්ත ගොඩාක් හිටියේ පක්ෂේ. ඉතින් මේ දෙන්නත් ඒ වගේම දෙන්නේ. ඕගොල්ලොත් එක්ක අසුරු කිරීම. ඉතින් අපි තාත්තලා කොමියුනිස්ට්වාදී වුණාම අපි ඉබේටම කොමියුනිස්ට්වාදීන් වුණා. මට මතකයි 47 පාර්ලිමේන්තු මැතිවරණය. ඒතර මගේ වයස අවුරුදු 8යි. නන්දශ්‍රී වයස මහත්තයා වයස අවුරුදු 5යි. අපිට කිසි දෙයක් තේරෙන්නේ නැහැ කොමියුනිසම් කියන එක. නිකන් තාත්තලා කොමියුනිස්ට් නා අපිත් කොමියුනිස්ට් වුණා. ඉතින් අතවසෙම ඔය අර පරම්පරාවෙන් ආපු ආభాස නිසා අපි එන්න වැඩි වශයෙන්ම කොමියුනිස්ට්වාදය ගැන තාත්තලා වගේ නෙවෙයි අපි ඉගෙන ගන්න මහන්සි ගත්තා. කොමියුනිස්ට් පක්ෂය ප්‍රචලිත වෙන්න ඒත් ලංකාවේ කවුරුවත් නොකරපු එක් සිද්ධියක් සිද්ධ වුණා ඒ තංගල. ඒ දවස්වල කුල සටන් තිබුණා. ඒ කුල සටනේදී එක් කුලයකට රජ කාලේ ඉඳලම ඉංග්‍රීසි ආණ්ඩු කාලේ ඉඳලම අඳින දුන්නේ උඩුකයෙන් වසා ගන්න ඉඩ දුන්නේ නැහැ. ගෑනුන්ට විතරක් සාමාන්‍යයෙන් මේ පොඩි පහේ මේ අපි ඒ දවස්වල අපේ අම්මලා කියව බොඩිය කියලා ඒක ඇඳ ගන්න ඉඩ දුන්නා. ඒ නමුත් වික්‍රමසිංහ මහත්තයාගේ නෝනා ඒ කියන්නේ ඩොරින් වික්‍රමසිංහ සුජාතා ඉන්න කාලේ ඔය කුලේ ළමයෙකුට සුජාතාගේ දොර ඇරුණා ඉගෙන ගන්න. නමුත් ඒ පැත්තේ ඉන්න මිනිස්සු අර සම්ප්‍රදාය කඩන්න ඉඩ දුන්නේ නැහැ. මේ ගෑනු ළමයාත් එක්ක එනකොට කාණ්ඩයක් එක්ක අහුවලා මේ ගෑනු ළමයාගේ ගවුම දෙපැත්තෙන් අල්ලලා ඉරන්න පටන් ගත්තා. නමුත් තමන්ගේ අර ඒ තාත්තා එයා වඩුවෙක්. එයා හැමතිස්සෙම තමන් කරලා නියනක් තියන් හිටියා. දුරට මේ වැඩ කරනකොට ඉවසන්න බැරි තාත්තා නියනෙන් දමලා යන්නම ඒ මිනිහා මරාගෙන මෙරි වැටුණා. ඉතින් පොලිසියට ගියා දවස් 3යි රිමාන්ඩ් එකේ හිටියේ. දුව බේර ගන්න කර සත්නේදී තාත්තා නිදහස් වුණා.
එතකොට මම අපේ කොමියුනිස්ට් පක්ෂය ඒ දවස්වල කල්පනා කරා හම්බන්තොට දිස්සා වෙන කාණ්ඩේ ටිකක් ධෛර්යමත් මිනිස්සු කොටසක් නෑ මේක අපිවත් නවත්තන්න ඕනේ කියලා. රැස්වීමක් තියුවා. ඒ රැස්වීමේදී තීරණයක් ගත්තා නෑ ඇඳුම් ඇඳෙව්වා. පස්සේ ස්ටේජ් එකට ගොඩ නැගුවා. අර ඇඳුම උඩුකය වසා ගන්න නැතුව හිටිය වඩුවට කෝට්ටයක් ඇඳෙව්වා. ට්වීට් එකක් ඇඳෙව්වා. ගෑනුන්ට ඇඳෙව්වා සාරියක්. අදර වේගවත් කතා කරා ඒ හරි කොමියුනිස්ට් පක්ෂ නායකයෙක් හිටියා ඩාර්ලිස් සිල්වා කියලා. එයා කතා කරලා තියෙනවා මීට පසුව මේ අද අපි ඇඳුම් ගලවන්න කවුරුත් එහෙම ඉදිරිපත් වුණොත් තමුන්වන්සලාගේ ඉදිරිපත් වෙනවා නම් ඕගොල්ලන්ගේ අපේ අත්තල ගාවන්න ඉඩ තියන්න එපා. අපි ඒ සටන දිගටම ගෙනියනවා. ඇත්තට කියනනම් රාජාණ්ඩු කාලේ රම්දේශ කාලේ පෘතුගීසි කාලේ ඉංග්‍රීසි කාලේ ඊටම ඒ තිබිච්ච නීතිය එදා කැඩුවා. කොමියුනිස්ට් පක්ෂයේ ඉන්න සහෝදරෝ කොමියුනිස්ට් පක්ෂ ඉදිරියට අද ඒ මිනිස්සු එදා ඉඳලා හොඳට උඩුකය වසා ගන්නවා. අද ඒ දේවල් කවුරුවත් දන්නෙත් නැහැ. ඒ වගේ දෙයක්. ඒ වගේ තිබිච්ච සමාජ නීති සමාජ අවැඩදායක දේවල් වලට විරුද්ධව කොමියුනිස්ට් පක්ෂ ලොකු සටනක් ගෙනිච්චා. ඒ සටන ඉස්සරහම හිටිය විජේවීර මහත්තයා තාත්තා අන්ද්‍රේස් විජේවීර. විජේවීර අද වශයෙන්ම ටික කාලයක් කරනකොට මේව තේරුම් ගන්නවා. මේ කොමියුනිස්ට් වාදී මෙහෙම කරන්නේද කියලා. හැබැයි ඒ ටික කාලයක් යනකොට එයා ඉගෙනීම කරේ ගොඩෝඩි ඉස්කෝලේ. එයාට ලුරුම්බායකට යන පළවෙනි ශිෂ්‍යත්වය හම්බුනේ ඇයිට. එතකොට එයාත් මමවත් දෙන්නම කොමියුනිස්ට් පක්ෂ සමාජිකත්වයට අරන් තිබුණේ නැහැ. මොකද අපේ අවුරුදු 18 උනේ නැහැ. අපි තරුණ සම්මේලනයේ හිටියා. විජේවීරට හම්බුණා ශිෂ්‍යත්වය. ලුරුම්බාවලට ශිෂ්‍යත්වය ගියා. හැබැයි එහෙදී මාක්ස්වාදී දැනුම වැඩි වෙන ගමන් එයාට තේරුණා මේ ලෝක මාක්ස්වාදී ව්‍යාපාරය රුසියාව ගන්න පියවර වැරදි. මේ ලයින් එක නෙවෙයි. ඒතකොට ලයින් දෙකක් තිබුණා චීන ලයින් කියලා. චීනය හරි කියන මතය හිටියා. ඒතරත් හේදිත් සෑම දෙයක්ම ඉතාම දක්ෂව ඉගෙන ගත්තා. භාෂා 5ක් විතර පුළුවන් වුණා හේන්දෙද්දී. සිංහල ඉංග්‍රීසිත් එක්ක. නමුත් මේ චීන රුසියන් මතභේදයේදී ශිෂ්‍යාංගම වල ඉස්සරහින් හිටිය මෙයා. ඒ දවස්වල 1964 වෙනකොට තාත්තට මට යමක් මතකුණ කියන්න ඒක මතක් කරන්න ඕන 47 ඉලෙක්ෂන් එකේදී මැරෙව පහර දීලා එයාගේ තාත්තා එක්තැන් වුණා. එක්තැන් වලින් තමයි මේ ශිෂ්‍යත්ව ලැබෙල් ගියේ. රට තාත්තගේ අසනීප බලන්නයි නිවාඩුවටයි කමට ආවා. ඊට පස්සේ ආපහු රුසියාවට යන්න වීසා දුන්නේ නැහැ. පීටර් කෙනවන් ඉදිරිපත් වෙලා ඒ වීසා එක කැන්සල් කරලා. පස්සේ මට මතකයි මමයි අපේ තාත්තයි බීවයිතුඩාවේ ගිහිල්ලා ડોක්ටර් ඉක්නෝසිං හම්බුලා අපි කාරුණක ඉල්ලීමක් කරා මෙයාට යන්න දෙන්න මෙයාගේ අරමුණු පහදල් කරගන්න ඉඩ දෙන්න කියලා. ડોක්ටර් කිව්වා අත් වශයෙන් කෙලින්ම කිව්වා මේක පීටර්ගේ වැඩක්. ඒ පීටර් වැඩක් හොඳයි මම කතා කරලා බලන්නම් කියලා. දවස් 4කට පස්සේ පණිවිඩයක් කිව්වා විජේවීරට කියන්න ඒ වැඩ අතහැරලා දාලා තමන් ගිය කාරණාව ඉෂ්ට කරගෙන ආපහු වෙන්න. හැබැයි ඉතින් ප්‍රකාශයක් දෙන්න එම්බසි එකට ඊට පස්සේ මේ වගේ වැඩ කරන්නේ මම මගේ ගෙනීම කරගෙන මතවලට විරුද්ධ වෙන්නේ නැහැ කියලා. මෑත් ඒ කතා කරා මිනිහ කො නැහැ මට දොස්තරකම් ඕනක් නැහැ මොකක්වත් ඕනේ නැහැ. මම මගේ ව්‍යාපාරෙම හරිම ගමන් යනවා කියලා. එනකොට ඇත්තටම කොමියුනිස්ට් පක්ෂයට කෙලවල් දැම්ම චීන පිළින්. ඒකේ තනියම කල්පනා කරලා හිටියම දවස් ගාණක් වෙනකොට අපි එයාගේ පුද්ගලික හිතවතුන් පිරිසත් එක්ක සාකච්ඡා කළා නෑ අපි චීන ලයින් එක හරි ගන්න බෑ ෂන් ඉඩ දෙන්නේ නැහැ. අපි වෙනමම ව්‍යාපාරයක් ගෙනියන්න ඕනේ කියලා. එයා සාකච්ඡා කරා එයාගේ හිතවතුන් කාණ්ඩේ 4-5 දෙනෙක්ව සාකච්ඡා කරා. ඇත්ත වශයෙන්ම ඒ සාකච්ඡාවලදී ඒ ව්‍යාපාර නමක් තිබුණේ නැහැ. අපි නිකම් ව්‍යාපාරය කියලා කිව්වේ. 70ම ගණන් පයින් ගියා. එක එක්කෙනා හම්බෙන්න. ඉතාමත්ම තවසන්න කියන්නේ කටුක ජීවිතයක් ගත කරා. ගත කරලා ඔහොමම කරනකොට සාමාන්‍යයෙන් කිසි කොච්චර සතේ අතේ නැතුවත් කිසි කෙනෙකුගෙන් සල්ලි ඉල්ලන්නේ නැහැ. දවතර ඉතින් අපි අපේ හිතවතුන් තමයි යාට ගමන් බිමන් යන්න ලෙස එන්නේ. අපේ වාහනයක් තිබුණේ නැහැ. මගේ එකම මොටර් බයිසිකල් එකයි තාම අපේ හිතවත් මිනිහෙක් හිටියා කොමියුනිස්ට් පක්ෂයෙන් ආපු සිරිපාල අබේගුණවර්ධන. එයා CP ඩ්‍රයිවර් කෙනෙක්. ඒ CP ඩ්‍රයිවර් කෙනෙක් බස් එකයි තමයි මිනිහට තිබුණේ. සිරිපාල කියලා හැමතිස්සෙම විජේවීර මහත්තයා නැග්ගොත් එහෙම කන්ඩක්ටර් කියලා තියෙන ටිකට් එකක් කරලා දීපන් සල්ලි ගන්න එපා මන් දෙන්නම් කියලා.
ඉතින් ඔය වගේ අත වශයෙන්ම මේ විජේවීර මහත්තයා මතේ හුඟක් දෙනෙක් පිළිගන්න පටන් ගත්තා. දෙකෙන් දෙකට ඉතින් මේක ව්‍යාපාරය ආරම්භලා ගියා. ඒකට හැමතැනම එයා යම් කිසි මතයක් ප්‍රකාශ කරොත් ඒකට විරුද්ධ වෙන්නේ නැහැ කවුරුත් ඒක පිළිගන්නවා. ඇත්ත වශයෙන්ම වටහාගෙන පිළිගන්නවා. පස්සේ අපි ව්‍යාපාරය කොහොමද දියුණු කරන්න කියලා කොට ශිල්පාලම කිව්වා අපි එහෙම නෙවෙයි. විජේවීර මහත්තයා කිව්වා දැන් මේක අපිට පොත්පත්වල ලියන්න ඕන මේ පන්ති කරන විදිය විවේකව ඉන්න තැනක් හරි ගස්සන්නේ කියලා. පස්සේ අපි මේ කිරින්දේ තිස්සමාරාම කිරින්දේ ඉන්න තැනක් හරි ගස්සා ඒකට නම තිබුණා නිකන් ගොවිපළ කියලා. ඒ ගොවිපළ කියලා ගම පස්සේ තෙතේ ඉඳගෙන අපි 10 දිනක් විතර නිතර මෙහෙ යනවා. හැබැයි මුදල් හොයාගන්න ක්‍රමයක් නැහැ. පස්සේ අපි කිරින්ද තිස්සමාරාමේ පොළට පන්නේගම පොළට ඇවිල්ලා මුට්ට කරගන්න පටන් ගත්තා. මම නම් කර ගැහුවේ නැහැ. මොකද මගේ නෑදෑයෝ ගොඩක් ඉන්නවා. පස්සේ මේක දැකලා විජේවීර මහත්තයා කිව්වා නෑ මමත් වෙනවා කියලා. එයාත් ඇවිල්ලා මුට්ට කර ගැහුවා. එයා කර ගැහුවේ නැහැ. අත් දෙකෙන් අල්ලලා තමයි කරත්ත වල ඔරු වලට දැම්මේ. මුට්ටේකට හම්බෙන්නේ ඇත්ත කියනවා 10යි 15යි 25යි. ඉතින් ওই විදිහට ඉතින් විශේෂයෙන් මතක් කරනවා තිස්සමාරාමේ ඉන්න මුදලාලි කෙනෙක් බෙරට් මුදලාලි කියලා මගේ නමයි තියෙන්නේ. එයා බෙරට් වීරසිංහ මම බෙරට් සිරිසේන. එයා ඒ පාර උදව් කරන්න පටන් ගත්තා. ඉතින් ඒ පාර මාස දෙකක් තුනක් යනකොට අපි ගිය වැඩ ටික ඉවර ගත්තා. පන්ති එහෙම හදලා ගත්තා. පස්සේ ඉතින් ගොවිපළ එක්කනට බාර දීලා පස්සේ රට සේරම ව්‍යාපාරය පතුරවන්න වැස්සර ගත්තා. විජේවීර මහත්තයා ගතියක් තියෙනවා ඕන කෙනෙකුට සාමූහික වැඩ කටයුතු කිරීම. කෑම් බීම් වලදී පවා එතවසෙම අපි හිත ගන්නා විදියට වැඩ කරනවා. කවුරුවත් බලන් ඉඳලා කන්නේ නැහැ. එක බත් පැකට්ටයක් හම්බුනොත් ඒ බත් පැකට්ටය ගින්න ගන්න හිටියට කටකට හරි බෙදලා දෙනවා. බෙදගෙන කන්නේ කියනවා නොයෙක් කන්න මාත් කන්න කියලා. ඔය වගේ ගෙදර ගියොත් ආරාධනාවක් වුත් මහත්තයා බත් කාලේ යන්න කියලා අනේ අම්මේ මට තනියම කන්න බෑ තවත් නෑ මහත්තයා බත් සපයන්නම් කාටවත් කියලා කාටවත් සපයනවා. එතකොට සදාචාරාත්මක ගතිගුණ පුරුදු කරා. තරුණයන්ට මේ ශාස්ත්‍රීය ගහන කාණ්ඩේ ගෙදරට විරුද්ධව අම්මලා තාත්තලාට විරුද්ධව ගිහිල්ලා සිගරට් බොනවා අරක්කු බොනවා කාණ්ඩේ. ඒ ළමයින්ට යම් කිසි දෙයක් කියලා මේ ව්‍යාපාරය ගැන කියලා දීලා එංගෙම කියලා ඒගොල්ලෝ අරවයි මිදෙව්වා. ඇත්ත කියනවා නම් ඒ මිදෙව්වම ඒවයි ගතගුණ බලලා දෙමව්පියොත් ඇත්තම මේක කොහොමද අපේ මේ පුතා මෙච්චර දුරට හැදිලා තියෙන්නේ. මේක වෙන අන්නර එයා විජේවීර මහත්තයා දවසට කිව්ව මහත්තයා කියලා. අර මහත්තයාගේ ආශ්‍රය තමයි මේක කරලා තියෙන්නේ. ඇත්තම කියනවා අම්මලා තාත්තලාගෙත් නැඹුරුවක් ආවා. ඒ නැඹුරුව තුළින් ඒ ගමේ ව්‍යාපාරය ගැන හොඳ පැතිරීමක් ගියා. එහෙම ගම් ගොඩවල් හැමතිස්සෙම විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉස්සල්ලාම හැදුනේ එහෙමයි. ඒ විදිහට පක්ෂපාතීකමක් ඇති වුණා. ඒ අහන දේවල් ගැන පක්ෂපාතීද කියලා ව්‍යාපාරය දිගටම පැතිරුණා. ඊළඟට එයාගෙන් ඒ ගැන මත මේ කළා ඒ ව්‍යාපාරය විශ්වවිද්‍යාලයටත් පැතිරලා ගියා. විශ්වවිද්‍යාල වලින් උගත් ළමයි. ඒ උගත් ළමයින්ටත් ගිහිල්ලා මේ දේශන කිරීමේදී ඒගොල්ලෝ පිළිගත්තා. උගත් දුරට සමසමාජ පක්ෂ වල කොමියුනිස්ට් පක්ෂ වල සම්බන්ධ වෙච්ච සිසුන් හිටියේ ග්‍රැජුවේට්ස් අන්ඩර්ග්‍රැජ්ස්ලා. ඒගොල්ලොත් මෙයා බලාගත්තා. ඒගොල්ලන් ඒ පාර ව්‍යාපාරේ ඉස්සරහට ගෙනිච්චා. ඇත්ත කියවනම් ව්‍යාපාරේ පටන් ගත්ත මම හිතන්නේ 66 වගේ 71 වෙනකොට අවුරුදු 5ක් විතර යනකොට සම්පූර්ණයෙන් මේ අන්තිමේ නම අපි ව්‍යාපාරය කියන එකට ජනතා වික්ටවර කියලා නම තෙව්වා. ඔය අවුරුදු 6කදී ඔය හැඩගැස් පැදලා විප්ලවයකට සූදානම් කරා. කොමියුනිස්ට් පක්ෂය අවුරුදු 28ක් තිස්සේ කරපු දේවල් සමාජවාදී පක්ෂය අවුරුදු 32ක් කරපු දේවල් විජේවීරට අවුරුදු 6න් කරන්න හැක්කුණා. ඇත්ත කියනවා නම් එයාගේ හුඟක් දුරට එයාගේ හැකියාව දෙවුනේ දක්ෂතාවය. මතනම දක්ෂතාවය. හුඟ ඕනම දෙයක් එකපාරක් කිව්වේ මතක හිටිනවා. කිසි කෙනෙකුට හිතනක් වෙන්න කතා කරන්නේ නැහැ. එයා පොඩ්ඩක් සාමාන්‍යයෙන් ඉතින් යම් දේවල් අදහනකොට සරගත තියෙනවා. ඉතින් සරගතයක් නැති මිනිහෙකුට නායකත්වයක් දරන්න බෑ. එයා ඇත්ත වශයෙන්ම බලහත්කාරයෙන් නායකත්වයක් ගත්තේ නැහැ. එයාට නායකත්වය කවුරුත් පැවරුවා. එයාගේ යම් දේ ඉගෙන ගත්ත කාණ්ඩය මේකල හැමතිස්සෙම විජේවීර ඒ අතර ඇත්ත වශයෙන්ම හුඟක් දේවල් සිද්ධ වුණා. බලලෝභී මිනිස්සු හිටියා ව්‍යාපාර ඇතුළු කරලා සමහරට මෙහෙමත් වෙන්න පුළුවන්. එයා ග්‍රැජුවේට් කෙනෙක් නෙවෙයි. අපි ග්‍රැජුවේට්ස්ලා. ඒ නිසා මේක ව්‍යාපාරය කඩන්න ඕනේ කියලා මුල්ම බෝම්බේ තිබ්බේ කවුරු ධර්මසේකර කාණ්ඩේ. ඒතෙන්ද ඒගොල්ලෝ විරුද්ධව තියලා මේ ව්‍යාපාරය නැති කරන්න ඕනේ කියලා මතයක් ඒගොල්ලන්ට ගියා. එයාට කාණ්ඩයක් මුගක් එක්ක වුණා. ඊළඟට
71 වෙනකොට මතභේදත් මතු වුණා. ට මොන වගේ මතකයක්ද තියෙන්නේ විජේවීර සහෝදරයා සම්බන්ධයෙන් සහ එකට වැඩ කරද්දී සිදුවීම් සම්බන්ධයෙන්? මම එක කාලයක් ඔහුගේ ආරක්ෂකයා වෙලත් හිටියා. ඇත්ත වශයෙන්ම කියනවා අති දක්ෂ පුද්ගලයෙක්. ඔහු වැඩ කරනකොට කම්මැලිකමක් දැක්වේ නැහැ. ඒ නිසා තමයි අවුරුදු 5ක් ඇතුළතදී ලංකාවේ මේ වගේ නැගිටීමක් ඇති කරන්න පුළුවන් තරම් ශක්තිමත් වුණේ. ඔහුගේ නායකත්වය, ඔහුගේ උපදෙස්. ඉතින් ඒව හරිය ලස්සන ක්‍රියාත්මක කෙරුවා. මට මතකයි ඌව පළවෙනි පාර අත්අඩංගුවට කොට ගන්න වෙලාවේදී ඔහු දෙවෙනි පෙළ හිටියේ සනත්ලා කරුණාරත්න පොතුල වගේ අයලා අපිට උපදෙස් දුන්නා මේවා කරන්න කියලා. ඉතින් ඒවා අත් වශයෙන්ම විජේවීර සහෝදරගේ උපදෙස්. ඉතින් ඒ වෙලේදී විජේ සහෝදර බේර ගන්න මම සෑහෙන වැඩ කොටසක් කෙරුවා. ඒ කියන්නේ මගේ අම්මවත් එක්කතු එතනින් තමයි මම සම්බන්ධ වෙන්නේ. එයත් එක්ක ගිහිල්ලා හරිචන්ද්‍ර වැන්නිස්ස මොන ගස්සලා යාගේ ලෝය හැටියට පත් කරලා අපි අම්මා වැරියා නුවරඑළියට ගියලා නුවරඑළියේ බදුල්ලේ රිමාන්ඩ් එකට ගිහිල්ලා බදුල්ලේ රිමාන්ඩ් එකේ කතා කරලා උසාවියට ගෙන දිනේ හොයාගෙන අපි උසාවියට ගෙන දිනේට අපි ගියා එතනදී ගිහිල්ලා පළවෙනි පාර අපදුන්නේ නැහැ. ඊළඟ වාරවලදී අපිට අපදුන්නා. ඒ අපදීලා ඇවිල්ලා නානුව ස්ටේෂන් එකට ගිහිල්ලා නානුව ස්ටේෂනේ කතාවක් පවත්වලා එතනින් ආරක්ෂා මදීන් වෙන කාර්යයකින් ගියා පොළොවට ආවා. ඊට පස්සේම දක්ෂ සංවිධායකයෙක්, දක්ෂ කතිකයෙක්. ඉතින් ඒ ආවිල්ලා ආපු ගමන් තීරණය කෙරුවේ කොළඹ හයිඩ් පාක් එකේ රැළිය පවත්වන්න ඒක සංවිධානය කරන්න මට දුන්නා. මම තමයි නගර සභාවට ගිහලා බලපත්‍ර ගත්තේ, ගුවන්විදුලි බලපත්‍රය, ග්‍රවුන්ඩ් එක බුක් කෙරුවේ. ඉතින් ඔක්කොම කළා. එයා පැමිණෙන විට ආරක්ෂා යොදලා තිබුණ මගේ යටතේ. මම දන්නවා අති දක්ෂ සංවිධායකයෙක් සහ නායකයෙක්. මේක තරුණ අසහනය නිසා ඇතිවෙච්ච අරගලයක්, තරුණ පීඩනය නිසා ඇතිවෙච්ච අරගලයක් කියලා. ඇත්තට මේ අරගලය ඇතුලේ සමාජයට ලැබුණු ප්‍රතිඵල මොන හරි තියෙනවද? සමාජ වෙනස් කරගන්න පුළුවන් වුණාද මේ අරගලය ඇතුලේ? මේක ඇත්තටම මේ තරුණ අරගලයක් කියලා ඒකට ලඝු කරොතින් සාධාරණ නෑ කියලා මට හිතෙනවා. තරුණ අරගලයක් නෙමෙයි මේක. ජනතා අරගලයක්. තරුණෝ වැඩිපුර හිටියා. ජනතා අරගලයක්. දැන් බලන්නකෝ මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තලාවේ හිටියා ඒකනායක අංකල්. ඒකනායක අංකල් තරුණෙන් නෙමෙයි. එයා එතකොට අවුරුදු 50 ගණක් එයා වයස. එතකොට අපි කියමු බුලට් 100 කෑගල්ලේ. කෑගල්ලේ. ඔව්. අපි 100 කියලාමයි කිව්වේ. රෝහන් සහෝදරයෙක් කිව්වේ 100 කියලා. තරුණෙක්ද නෑ. වැඩි හිටියේ. එතකොට ආයි අපි ගමු මේ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩ කරපු ධනවරිස් අයියා. වැඩි හිටියේ. ඒතර එහෙම අය ගොඩාක් හිටියා. මම කියන්නේ සාපේක්ෂව තරුණ පිරිස් වලට සාපේක්ෂව අඩු සංඛ්‍යාවක් තමයි. නමුත් මේක තරුණ කැරල්ලක් කියලා තරුණින්ට සිද්ධ වෙච්ච අසාධාරණයක් නිසා තරුණයෝ නැගී හිටියා කියලා අපි ඒකට ලොහු කරවතින් ඒක නිවැරදි නෑ කියලා තමයි මම හිතන්නේ. දැන් අනිත් පැත්තෙන් මෙහෙම ගමුකෝ. මේ අරගලේ දැන් ඔබ අහුවා මේකේ මේ මොකද්ද මේකෙන් සමාජයට ලැබුණු ප්‍රතිලාභ කියලා. තරුණයට ලැබුණු ප්‍රතිලාභ, සමාජයට ලැබුණු ප්‍රතිලාභ. ඔව්. එතකොට මේ ප්‍රතිලාභ ලබා දෙන්න නම් මේ අරගලෙන් ජයග්‍රහණය කරන්න එපා එකක්. මේ අරගලෙන් පරාජයටපත් වුණා අපි. පරාජයටපත් වුණා අරගල කරුවා. එතකොට පරාජයටපත් වුණාට පස්සේ ජයග්‍රහණය කරුවාම ලබා දෙන්න ප්‍රතිලාභ ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි පරාජයටපත් වුණත් ඒ පරාජය තුල සමාජයට විශාල වෙනසක් කරන්නට ආණ්ඩුවට මේ අරගල කරුවන්ගේ මැදිහත් වීම ආණ්ඩුවට කිසියම් වෙනස්කමක් ඇති කර ගන්නට දැඩි බලපෑමක් ඇති කෙරුවා. දැන් තරුණ සේවා සභාව පිහිටුවේ ඊට පස්සේ. ඒගොල්ලෝ ගණන් හැදුවේ මේක තරුණ අරගලයක්. ඒ නිසා තරුණයින්ට
මොනවා හෝ තරුණයෝ පොඩ්ඩක් මේ සන්තර්පණය කළා තියාගන්න ඒගොල්ලොන්ට තරුණ සේවා සභාවේ ඒවයි නාට්‍ය දැන් ඔය තරුණ සේවා සභාවේ කරන වැඩ තියෙනවනේ නේ කලා කටයුතු කරනවා නාට්‍ය චිත්‍රපටි ඒ වගේ ඒවා තරුණයින්ට බොහෝ දුරට අල්ලලා යන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. එහෙම කළා මේගොල්ලෝ පොඩ්ඩක් ෂේප් කරලා තියාගන්න පුළුවන් වෙයි කියලා තරුණ සේවා සභාව. ඉතින් ඒක අදත් තියෙනවා. මේකෙන් කිසියම් සේවයක් සිද්ධ වෙනවා. සමාජයට එවැනි බලපෑමක් කරගන්න පුළුවන්කම තිබුණා. අනිත් පැත්තෙන් ගත්තාම පොදු ඒගොල්ලොම සැලකිලිට ගත්තා මේක මේ තරුණයන්ගේම ප්‍රශ්නේ නෙමෙයි කියන එක සැලකිලිට ගත්තු නිසා තමයි ඉඩම් ප්‍රතිසංස්කරණය වගේ එකක් ගෙනාවේ. ඉඩම් ප්‍රතිසංස්කරණය. ඒතර තරුණයන්ට එක්කෝ ඉඩම් දීලා ඒගොල්ලෝ ගොවිතැනට හුරු කරන්න මොකක් හරි එහෙම එකක්. එහෙම නැත්නම් මේ ඉඩම් ප්‍රතිසංස්කරණය තුළ තමන් ප්‍රගතිශීලීය කියලා රටට අඟවන්න පුළුවන් මේ වැඩ පිළිවෙල දියත් කරන්න ඒගොල්ලන්ට සිද්ධ වුණා. මේ ඉඩම් ප්‍රතිසංස්කරණය කරේ අර අක්කර 50 සීමාව දාලා එක්කෙනෙකුට අක්කර 50 තියාගන්න පුළුවන්කම තියෙන්නේ කියලා අක්කර 10 ගණන් තිබිච්ච අයගේ ඉඩ කඩන් පවර ගත්තා. ඉඩම් ප්‍රතිසංස්කරණය යටතේ රජයට පවර ගත්තා. එතකොට රජයට පවර ගත්තේ නිකන් නෙමෙයි. සිරිමා බණ්ඩාරනායක නෝන්ලයි පොල් ඉඩම් පොල්වතු පවර ගත්තා අක්කර 10 ගණක් පවර ගත්තා. කනාටු වෙච්ච පොල් ගස් ඒවා මේ නොවටිනා ගානට තක්සේරු කළා වන්දිත් දීලා. ඒ විතරක් නෙමෙයි ඒ වන්දි දීපු ඒ ගනුදෙනු වලදී කිසියම් ප්‍රමාණයක වංචාවක් සිද්ධ වුණා කියලා සමාජ මතයක් ගොඩනැගිලා තිබුණා. ඒ සමාජ මතය අපි බැලුවොත් මෙහෙම නමකුත් පට බැඳිලා තිබුණා සිරිමා බණ්ඩාරනායක නෝනට. නමකුත් බින්දුමති කියලා. මොකද මේකට දීපු චෙක් එකේ අගට බින්දුව එකතු කරලා චෙක් එකේ අගය වැඩි කරගත්තයි කියලා. ඒවා ඇත්තද නැත්තද කියලා අපි දන්නේ සමාජ මතයක් එහෙම ගොඩනැගිලා තිබුණා. එතකොට ඒක ඊට අමතරව ගත්තාම අපි මෙහෙම විශේෂයෙන්ම මේ අරගලේ පරාජයටපත් වුණාට පස්සේ අපි දන්නවා මේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත සම්මත කරගෙන ඒක පිළිබඳව අපිට ඉදිරියට කතා කරගන්න පුළුවන්. එහෙම සම්මත කරගෙන ඒකෙදී නඩු වහනකොට පැමිණිලි කළා තිබුණා නඩු ගොනු කළා තිබුණේ කොහොමද? මහා රාජිනියගේ ආණ්ඩුව පෙරලා දැමීමට කුමන්ත්‍රණය කිරීම සහ අවියාවුද රැස් කිරීම. එහෙම කියලා. එතකොට මෙන්න මේකෙන් ඒගොල්ලන්ට ලැජ්ජාවටපත් වුණා. මොකද මහරජාණන් මේ මිහි ආණ්ඩුවට නෙමෙයි පහර දීලා තියෙන්නේ මේ මහරජාණන්ගේ ආණ්ඩුවට. ඒක නිසා ඒගොල්ලෝ ඒගොල්ලන්ට සිද්ධ වුණා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පවා කළා මේක ඉවත් කරගන්න. ජනරාජ්‍ය ව්‍යවස්ථාව හැදුනේ එහෙමයි. එතකොට අපි තවත් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අපිට වෙලාව ලැබුණොත් පැහැදිලි කිරීම කරන්න පුළුවන්කම තියෙනවා. මම නන්දසීලි සහෝදරියගේ පැත්තට හැරෙනවා. දැන් නන්දසීලි සහෝදරිය තරුණියක් විදිහට මේ අරගලයට සම්බන්ධ වෙන්නේ. ඇත්තරම අවිගත් නැගටීමක් එක්ක සම්බන්ධ වෙන්න සහෝදරියට බලපෑපු හේතුව මොකද්ද? මොකද්ද තිබ්බ සම්බන්ධතාවය? මොකද්ද තිබ්බ හේතුව? සහ මේ අරගලය ඇතුලේ සහෝදරිය බලාපොරොත්තු වෙච්ච කාන්තා විමුක්තිය මේ ව්‍යාපාරය ඇතුලේ තිබුණාද? ඔව් දැන් මම මෙහෙම කියනවා නම් මම 91 අරගලේ සිද්ධ වෙන අවස්ථාවේ මම හිටියේ විශ්වවිද්‍යාල උපාධියක් අපේක්ෂාවෙන්. හැබැයි මට තේරිච්ච එක දෙයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වපු දේශපාලන සාකච්ඡා තුළින් දුන්න අවබෝධය අපට උපාධි 10ක් ලැබලවත් ලබා ගන්න හම්බෙන්නේ. ඒ අපි හැම උපාධියකින්ම විශේෂ පිළිබඳ යම්කිසි අධ්‍යයනයක් කරාට සමාජය පිළිබඳ පුළුල් විග්‍රහයක් ඒ පිළිබඳව ඒ තුල ඇතිවන ගැටලු ඒවට දෙන්න ඕනේ ප්‍රායෝගික විසඳුම් නිවැරදි විසඳුම්
එහිදී සමාජය සංවිධානය කරන්න ඕනි විදිහ ඒ සියලු දේවල් පිළිබඳ පුළුල් අවබෝධයක් දැනුමක් මේ ජනතා යන්ත්‍රණයෙන් කරපු සාකච්ඡා වලින් අපිට ලැබුණා. ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕනේ ජනතා යන්ත්‍රණයට සම්බන්ධ වෙලා හිටපු සහෝදරවරු අතර තිබුණේ පුදුම අල්පේච්ඡ ගති. ඒ වගේම හොඳ විනයක් තිබුණා. අද මේ වෙනකොට සමාජයේ හැමතැනම පන්සල් පල්ලි පිහිටෝලා බුදු පිළිම තියලා බණ දේශනා කරලා කොච්චර මහන්සි වුණත් අපට බැරි වෙලා තියෙනවා පිළිගන්න ඕනේ මේ රටේ පංචශීලයේ නැත්නම් සිල්පද පහ රකින්න සමාජයක් බිහි කරන්න. හැබැයි එදා ජනතාවනේ දේශපාලන සාකච්ඡා හා ඒ තිබුණ හික්මීම ඒ තිබුණ විනය තුල හොඳ හික්මුණු පිරිසක් බොරු කියන්නේ නැති හොරකම් කරන්නේ නැති රටට ආදරය කරන ඒ වගේ මත්පැන් පානය කරන්නේ නැති විවිධ අපරාධ අපචාර වැඩවලට යොමු වෙන්නේ නැති හොඳ හික්මුණු රට ගැන ආදරයක් තියෙන හොඳ තරුණ පිරිසක් ඒ තුල ගොඩනගලා තිබුණා. ඒකට ඒ නිසාම දැන් අද බලන්න අද සමාජයේ කාන්තාවකට රාත්‍රියේ නෙමෙයි දවාලෙවත් කොහේ හරි තැනක තනි වෙලා ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. පුළුවන්කමක් නැහැ. එයාට මොන වගේ අතවරයකට මුණ පාණ්ඩ විද්දන්නේ. හැබැයි අපට ජනතා යුක්තිවරණයේ සහෝදරුත් එක්ක එක සහෝදරියකට සහෝදරු 100ක් එක්ක වුණත් දිනයක් නෙමෙයි දින ගණනාවක් රාත්‍රී ගණනාවක් වුණත් කිසිම උපද්‍රවයකින් තොරව අපට ඉන්න පුළුවන් කියන විශ්වාසය ඇතුව ඒගොල්ලන් හොඳ විනයකට යටත් වෙලා ඒ සංවිධානය තුල හැදුනේ බිහි වුණේ. ඒක නිසා ඒ වගේ හොඳ විනයක් තිබුණා. ඒතර මෙන්න මේ කරුණු කාරණා උඩ අපිට විශ්වාසයක් තිබුණා මට විශ්වාසයක් තිබුණා මේ ජනතා යන්ත්‍රණයට සම්බන්ධ වෙන්න බයක් හරි. ඒ සම්බන්ධයෙන් ඇති වෙන ඕනෑම අරගලයට මැදිහත් වෙන්න හරි. එහෙම බයක් තිබුණේ මොකද හොඳ උසස් පරමාර්ථයක් වෙනුවෙන් අපේ ජීවිතේ ගියාට කමක් නැහැ කියන අවබෝධය ඒ විශ්වාසය මට තහවුරු වෙලා තිබුණා. මම හිතන පක්ෂයට සම්බන්ධ වෙච්ච හැම කෙනාම මේ පස්සෙන්ද අරගලයටවත් අපි සම්බන්ධ වෙන්නේ ඒ වගේ අරමුණක් ඇතුව. අපිට පෞද්ගලිකව යමක් දිනා ගන්න හෝ යම් තාන්නමානයක් ලබා ගන්නවට වඩා සමාජයේ පුළුල්ව පැතිරලා තියෙන ප්‍රශ්න ගැන අවබෝධයක් එක්ක ඒ ප්‍රශ්න වලට විසුමද්දුමක් දෙන්න මගේ ජීවිතේ කැප කරලා හරි කමන්නේ මං සූදානම් කියන විශ්වාසය ඒ තහවුරුව අපට පක්ෂය තුලින් ලැබුණා. ඒ නිසා තමයි අපි පස්සෙන්ද අරගලයට සම්බන්ධ වුණේ. ඒතර කාන්තා විමුක්තිය සම්බන්ධයෙන් කතා කරද්දී අපි දන්නවා කාන්තාවන්ට මේ සමාජය තුල වෙනමම අමුතුවෙන් වෙනම අයිතිවාසිකම් ලබා ගන්න කාන්තාව විදිහට සංවිධානය වුණයි කියලා අපිට තේරෙනවා යථාර්ථයක් කරගන්න බෑ. මොකද සමාජයේ කාන්තා පිරිමි ભેදකින් තොරවම මේ සමාජ ක්‍රමය තුළ අපි හැමෝම පීඩාවට ලක් වෙනවා. ඒ නිසා මේ පොදු පීඩණයට එරෙහිව සාමූහික අරගලයක නැත්නම් සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් විදිහට තමයි අපිටත් කාන්තා විමුක්තිය කියන එක ඒ තුළ ලබා ගන්න පුළුවන්. ඒ නිසා එතෙන්දී ඇත්තටම සමාජවාදයේ තුල අදට වඩා කාන්තාවට හොඳ ජීවිතයක්, පහසු ජීවිතයක්, වගකීම් තමන්ගේ වටිනාකමට අදාළ වගකීම් ලැබෙන. ඒ වගේම අද මේ වෙනකොට පෞල් සංස්ථාවෙන් වෙනස් සමාජ වටපිටාවලින් අපිව මිරිකිලා තියෙන ඒ පීඩණයෙන් තොර සමාජයක් ජීවිතයක් ලබා ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපිට ඒ තුල තිබුණා. සහෝදරයෝ මම හිතන්නේ හිරගෙවල් ඇතුලේ කැලෑ ඇතුලේ අපිට මේ තව අත්දැකීම් සහෝදරියෝ කොහොමද ඒවට මුහුණ දුන්නේ ඒ අත්දැකීම් සහෝදරයත් එක්ක කොහොමද බෙදා හදාගත්තේ කියලා අපිට කතා කරගන්න පුළුවන් වෙයි. මම හිතන්නේ ඒ සඳහා අපි ඉඩක් තියාගෙන මම යන ඔස්මන් සහෝදරයාගේ පැත්තට සහෝදරයා දැන් මේ 71 අරගලයේ මර්ධනය කරන්න ලෝකේ රටවල් 14කින් ආධාර හම්බ වෙනවා කියලා අපි අහලා තියෙනවා. කොහොමද මේ දැවැන්ත මර්ධනය ව්‍යාපාරය බාරගත්තේ මොනවාද ඒ සඳහා යොදාගත් උපක්‍රම? එකක් තමයි මුලින් ඉඳලම ජනතාව විමුක්ති පෙරමුණ CIA සංවිධානයක් කියලා වාමාංශිකව හැඳින්වීම. ඒ නිසා වැඩිපුර ආධාර දීලා තියෙන වාමාංශික රටවල්නේ. චීනය, රුසියාව, ඒ වගේ රටවල්නේ. වැඩිපුර ඉන්දියාව රෙමේ. ඉතින් ඒකට හේතුව තමයි මේ අපේ ව්‍යාපාරය මේ CIA සංවිධානයක් හැටියට හැඳින්වීම. ඊළඟට තව එකක් තමයි අපි ඒගොල්ලෝ ප්‍රචාර කරුව දෙයක් තමයි මම දන්නවා. 71 අරගල යන වෙලාවට මේ තරුණයන්ගේ බලාපොරොත්තුවක් තිබුණලු අවුරුදු 50ට ඉහළින්
සියලුම වයසක කට්ටිය 50 තියලා ඉතින් මරනවා. මං කියන එක අමූලික බොරුවක්. මගේ අම්මත් ඒ වෙනකොට 50ට වැඩි. අම්මත් මේ අරගලයට සම්බන්ධ වෙච්ච කාන්තාවනේ යවත්මත්ම දේ. නෑ බොරු. ති බොරු ප්‍රචාරය කරලා අපි පිළිබඳ නරක නාමයක් පිටරට වලට දිනුනාම ඒගොල්ලෝ හිතුවා මේ CIA සංවිධානය මේ වගේ ත්‍රස්තවාදී සංවිධානයක් මර්ධනය කරන්න සමගි පෙරමුණ ආණ්ඩුවට උදව් කරන්න ඕනේ කියලා. ඒ මේ ස්ථානේ තමයි ඒගොල්ලෝ උදව් ගත්තේ. හැම කෙනෙක්ම ගිහිලා කිව්වේ ඒකයි මේක ත්‍රස්තවාදී සංවිධානයක් මේක වැඩ පවත්වන්න ඕනේ කියලා. එහෙනම් උඹලට ආධාර කරනවා කියලා විඥානවල අරම දෙන්න ගත්තා. ඉතින් ඒ වගේ විශාල ආයුධ මේ තරුණයන් මර්ධනය කරන්න ගෙන්න ගත්තේ ඒ විදිහට. ඉතින් මම කියන්නේ ඒක බොරු ප්‍රචාරය. මේක මේ සම්බන්ධ විශාල බොරු ප්‍රචාරයක් ගෙනිච්චා. මේ ඇත්ත මේ ඔස්වන් සහෝදරයා ඉදිරිපත් කරපු කරුණු වලට පොඩ්ඩක් මේ එකතු කිරීමක් කරන්න. මොකද රටවල් හැටියට ගත්තාම සමාජවාදී ලෝකෙ තිබිච්ච සමාජවාදී රටවලුත් මේකෙදි මේ ආණ්ඩුවට සහයෝගය දක්වනවා. චීනය රුසියා වගේ චීනය රුසියාව වගේ රටවල්. එතකොට ධනේසර රටවල් කොහොමත්ම මේකට උදව් කරනවනේ. මේ එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාන්නේ. එතකොට අනිත් පැත්තක තමයි ඉන්දියාව ළඟම තියෙන රට මේ වගේ රටවල් එකතු වුණාම ඔක්කොම 14ක් විතර. අර සහෝදරයා පැහැදිලි කරා වගේ අදත් මේ ගැටලුව තියෙනවා. මොකද මේ සමාජගත කළා තිබුණේ මේක CIA පටන් ගත්තෙම මේක CIA කෙමනක් කියලා. තරුණයන් පිළිගන්නා CIA කෙමනක් කියලා. ඒක කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ මේ ඇත්තපත්‍රයේ තමයි ඉස්සෙල්ලම 1969 මේ පළ කෙරුවේ. එතකොට CIA කෙමනක් කියලා. මේ මතිමතාන්තර මේවා ඔක්කොම මේ අර සමාජවාදී රටවල මේ සෝවියට් දේශයේ රහසොත්තු සේවාවල් අරමුව තියෙනවා තමයි. හැබැයි ඒගොල්ලන්ටත් හරියට මේක තේරුම් ගන්න බැරි වුණාද කියලා අදහසක් තියෙනවා. මොකද හේතුව මේ ඒ රටවල් එකක් ඒගොල්ලෝ කල්පනා කරන කොමියුනිස්ට් පක්ෂයේ සමාජ පක්ෂ වගේ ඒගොල්ලන්ගේ මතය පිළිගන්න අය ඒගොල්ලන්ගේ දර්ශනය පිළිගන්න අය මේ ආණ්ඩුව තුළ ඉඳී අනික් කාරණාව මේ වැරදි මත සමාජගත කරලා තිබිච්ච වැරදි මත ඒගොල්ලන්ගේ ඔළුවලටත් ගියපු නිසා මේ තත්ත්වයන් නැති කරන්න නැති කියලා. පරිම ඒගොල්ලන්ගේ සහයෝගය දක්වලා මේක තලලා දැම්මා. මම හිතන්නේ එක සමාජවාදී රටක් හැටියට උතුරු කොරියාව. උතුරු කොරියාව විතරක් මේකෙදි මරියත් උන්නේ ලංකාවේ තිබුණා මේ මොකද්ද තානාපති කාර්යාලය මේගොල්ලෝ විශ්වාස කරා. ඒ දවස්වල කිම් මිල් සුන් කියලා පත්තර ලංකාදීප පත්තරේ ලිපි පෙළක් ගියා. පත්තර පිටු පුරවලා ගියා. මේක හරි ප්‍රසිද්ධ වුණා. ඒ නිසා මේක මේ 71 අරගලයට උත්තේජනයක් ලබා දෙන්න මේගොල්ලෝ කටයුතු කරුවා කියන තැන උතුරු කොරියාව කටයුතු කරා කියන තැන ඉඳලා තානාපති සම්බන්ධකම් පවා අත්හැරියා. දැන් ආදටත් මම හිතන්නේ උතුරු කොරියාවේ තානාපති සම්බන්ධකම් පවත්න්නේ මේ ඉන්දියාවේ මේ ඉන්න කොන්සල්වරියෙක් කරහා. ඒ වගේම අරගලයට එරෙහිව කරපු මේ අවලාද පිළිබඳව ඒ කියන්නේ බොරු මත සම්බන්ධයෙන් සහෝදරවරුන්ට මත තියෙන අදහස හරි පැහැදිලි මේ දැන් 71 අරගලයට සම්බන්ධ මේ පිටි ගහලයි කියලා තමයි ඒ දවස්වල මේ ප්‍රචාරය කරේ. ඉතින් රජයෙන් ඒ වගේ අර සාමාන්‍යයෙන් විශාල දේශපාලන අවබෝධයක් මේ පිළිබඳව යථාර්ථය නොදන්න විශාල ජනතාවක් රවට්ටන්න ඒ වගේ බොරු මත පැතිරීම ඊළඟට UNP වලිගයක් කියලා කිව්වා. එතකොට වයසක අය මේකෙන් ප්‍රතික්ෂේප කරවන්න ඕන නිසා අර සහෝදරයෙක් වගේ වයසක උදවිය මරනවා. අවුරුදු රටේ පොඩි ළමයි ජනගහණය වැඩි වෙන එක ආණ්ඩුවට කරදරයක් එහෙම කියලා පොඩි ළමයි මරනවා. ඔන්න වගේ වැරදි මත රටේ මේ සිද්ධියෙන් පස්සේ 71 සිද්ධියෙන් පස්සේ විශාල වශයෙන් ප්‍රචාරය කරා.
ඒක නිසාම අපට 76 පක්ෂ නීත්‍යානුකූල වෙලා නැවත වැඩ පටන් ගන්නකොටත් අපට ලොකු අරගලයක් කරන්න සිද්ධ වුණා මේ වගේ පැතිරලා මුල් බැහැගත්ත මේ වැරදි මතත් එක්ක. අර තව මතයක් තිබ්බා මේ ජනතා විමුක්ති පෙරමුණ මේ මත් පෙති දීලා තරුණයන්ව මේ අරගලයත් එක්ක සම්බන්ධ කරගත්තා කියලා. ඒක නම් බොරුව සම්පූර්ණ. ඒ මොකද අපිට පක්ෂේ කාලේ මොදිස් දීලා තිබුණා ස්ප්‍රින් එකතු කරන්න කියලා. ඒ එකතු කිරීමේ උඩ අපි ස්පිතාලවල වැඩ කරනලා එයාලව එම ස්ප්‍රින් ගෙනල්ලා පොඩි බැඳලා උලන් ගන්න නැති වෙන පොලිතින් බෑග් වල දාලා තිබුණා. ඒවා අපි අරගෙන යන්න. ඒව හවු වුණා. හවු වුණාම ඒව ගෙනල්ලා පෙන්නුවා මේ තියෙන්නේ පෙති දීලා තමයි මේගොල්ලෝ මේව කරන්නේ. එහෙම පෙත්තක් මම දැනුවත්ගෙන අපි ඒ වෙනකොට අපිට රෝන් සහෝදර උපදෙස් දීලා තිබුණා පිටකස්ම ඉන්ජෙක්ෂන් එක ගහන්න ඊළඟට මේවට අවශ්‍ය වුණ බේත් ලැති කරන්න තුවාලයක් වුණොත් දාන්න බේත් එකතු කරන්න එහෙම කරලා තිබුණා. ඉතින් ඒගොල්ලෝ ඒවත් පාවිච්චි කරුවේ අපිට විරුද්ධයි. මේ මත්පැන් දීලා ගෙනියනවා මේ බොරු කරලා ළමයිව මානසිකව මෙව කරලා ගෙනියනවා කියලා. එහෙම එකක් තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම හැංගීමෙන් ආපු තරුණයෝ මේ හැංගීමෙන් ආපු මිනිස්සු දැන් ඇත්ත වශයෙන්ම තරුණ විතරක් කියලා කියනවනේ ඒ මතෙත් වැරදි. දැන් පැන්ටිස් අයියා කියන්නේ ගොවියෙක් වයසක මිනිස්සෙක්. විජේවීර සහෝදරයා උට දේශපාලන අවබෝධය දීලා පාදිකාදාරෙක් වගේ තත්ත්වයට ගෙනත් දැම්මා. ඇයි ඒත් කම්කරු සහෝදරි. ඇත්තට මේ පෙත්තකට වඩා අපට දුන්න අර දේශපාලන වැටහීම සමාජය ගැන කරපු විග්‍රහය. එතකොට අපි අතර තිබුණ මේ ගුණාංග එක අපිට මේ පෙත්තකින් ගන්න බැරි ලොකු ගුණයක් අපිට අපේ ජීව ගුණයක් අපේ හිත තුළ ඇති වුණා. දැන් අපේ පන්තියක් තිබුණා නිදහස් නැහැ කියලා අපේ ලංකාව. ඒක ඔප්පු වුණානේ. නිදහස කියන එක. නිදහස කියන පන්තියේ ඒක ඒගොල්ලන්ට අන්තිම ලැජ්ජ වෙන්න වුණා. ඒ කියන්නේ මොකද අපි අපේ රටේ නීතිඥයෝ පවා කොයින් කවුන්සල් රජිනගේ නීතිඥයෝ අපි නඩුහාන්න ප්‍රී කවුන්සිල් යන්න ඕන එංගලන්තෙට. ඊළඟට අපි දිවුරන්නේ රජිනි වෙනුවෙන්. ඉතින් මේවා තිබුණා. ඒ තිබිච්ච දේවල් අපි පන්ති වලින් උගන්වුවා. එතකොට තමයි තරුණ තේරුම් ගත්තේ මේක ඇත්තයි කියලා. ඒ නිසා තමයි ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ 72 ව්‍යවස්ථාව වෙනස් වුණේ එතකොට තමයි. ඉතින් අඩේ ඇත්තයි මේ කියලා තියෙන මේ විදිය මේ ව්‍යවස්ථාවක් තියෙන්නේ. ඒ නිසා ජනරාජ්‍ය ව්‍යවස්ථාව ආවේ ඊට පස්සේ අපේ අරගලයේ ප්‍රතිඵලයක්. මම කියන්නේ කිතුගල සහෝදරයා මේ 71 අරගලය ගැන කතා කරද්දී මහනඩුව අමතක කරන්න බෑ. ඇත්තටම මහනඩුවේදී මොකද උනේ? ඔව්. දැන් 71 අරගලය පරාජයටපත් වුණානේ. මේ අරගලය පරාජයෙන් තමයි කෙලවර වුණේ. ආණ්ඩුව දිනුවා. ඊට පස්සේ ආණ්ඩුවට වමනා වුණා අත්අඩංගුවට ගත්තු අය විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තු අයගෙන් විශාල පිරිසක් ඝාතනය කළා දැම්මා. 10000ක් මැරුවා කියලා ගණන් හිලා කියනවනේ. 20000ක් හිරගත කෙරුවා 10000ක් මැරුවා. මේ 10000 ඇතුලේ අත්අඩංගුවට අරගෙන මේක නීති විරෝධී. අත්අඩංගුවට අරගෙන ඝාතනය කරන්න බෑ. එහෙම ඝාතනය කරා. ඝාතනය කළා ඉතුරු වෙච්ච පිරිසට කොහොමද කල්ැතුව අත්අඩංගුවටපත් වුණා රෝහණ විජේවීර සහෝදරයා. මාර්තු 12 වෙනිදා 71. එතකොට මට මතකයි මම මේ විද්‍යුත් විශ්වවිද්‍යාල සංඝාරාමයේ ඉදී කලින් දවසේ හැන්දෑවේ ඇවිල්ලා මාව මේ කියන්නේ මේ සංඝාරාමයට ඇවිල්ලා සංඝාරාමේ හිටපු සහෝදරු මේ එක්ක කතා බහ කළා මා එක්කත් කතා කළා රෝහණ සහෝදරයා කිව්වා දැන් මේ සාකච්ඡා ගණනාවක් තියාගෙන එන්නේ මොකද මේ ලොකු අතුල්ලා කරන වැඩේ ලොකු අතුල්ලා එතකොට ඇතුලේ කුමන්ත්‍රකාරී වැඩ කොටසක් කරමින් හිටියා ලොකු අතුල්ලා කරන වැඩෙන් සම්පූර්ණ අවුල් වෙගෙන යන්නේ මම මේ දිගටම සාකච්ඡා කරමින් එන්නේ හෙට අම්පාර යන්න ඕන කියලා අම්පාරේ ගිහිල්ලා අම්පාරේ තමයි අත්අඩංගුවටපත් වුණේ. එතකොට මේකෙදි රෝහණ සහෝදරයා වගේ අත්අඩංගුවට ගත්තු අය මරලා දාන්න බැරි අය මොකද ප්‍රශ්නයක් එනෝනේ අත්අඩංගුවට අරගෙන ප්‍රසිද්ධියටපත් වුණාට පස්සේ මරලා දැම්මොත් ප්‍රශ්නයක් එනවා. ඒ නිසා එහෙම ඝාතනය කරේ නැතුව ඉතුරු වෙච්ච ටිකට සහෝදරිත් ඇතුළු ඔස්මන් සහෝදරයා තවත් ඒ වගේ විශාල පිරිසක්. ඒ නඩුව ගැන කියනවා නම් මෙහෙමයි. ඉතින් ඒ නඩුව සම්පූර්ණයෙන් ලංකාවේ මෙතෙක්
හැම කෙනෙක්ම පිළිගන්නවා මේක ව්‍යවස්ථා විරෝධී පනතක් කියලා. ඒක අපරාධ යුක්ති කොමිෂන් සභාව පනත කියලා තමයි දැම්මේ. ඉතින් මේක නඩුව පටන් ගන්නකොටම අපෙන් ඇහුවා වැඩිකාරයක්ද නිවැරදිකාරයක්ද කියලා. එතකොට අපි ඔක්කොම එකාඩින් කියා හිටියා වැඩිකාරයා කියන්නේත් නැහැ නිවැරදිකාරයා කියන්නේත් නැහැ කියලා ඉස්සත් දෙනවා. ඒකට තර්ජනය කරුවා අපිට. ඒත් අපි ඒ තර්ජන වලට බය වුණේ නැහැ. ඊට පස්සේ අපි ඉල්ලීමක් කෙරුවා මේක නීත්‍යානුකූලද කියලා තරක් කරන්න මේ අපරාධ කොමිෂන් සභාව තුළ දීට දෙන්න කියලා. ඔව් මම ওই කාරණාව තමයි මම පැහැදිලි කරන්නේ. එතකොට ඒක කරන්න ඒගොල්ලෝ බය වුණා මේක. ජාත්‍යන්තර යනවානේ. ඒ වුණත් ටිකකට ඉර දුන්නා නඩේෂන් මහත්තයටයි තම්පු මහත්තයට. තම්පු මහත්තයලා ඒව ඉදිරිපත් කරන් යනකොට දැනගත්තා මේක ජාත්‍යන්තරයට යන වැඩක් කියලා. ඒගොල්ලන්ට කිව්වා බලව ලිඛිතව අපිට දීපල්ලා අපි ඒක පස්ස සලකා බලන්න මේක නීතියානුකූලව නැද්ද කියලා. මම තමයි අග්‍රාමාත්‍යකාරයා මම මේක මේ විත්තිකරුවන්ට පොලිස් ආධාරණයක් කරන්න පොරොන්දු වෙනවා කියලා. ඒ පාරේ තමයි ආපහු නඩුව ගෙනල්ලා පළවෙනි සාක්ෂිකරුවක් වශයෙන් ගෙනාවු සෝවිත හම්දුරන්ගේ සම්පූර්ණ සාක්ෂි බොරු සාක්ෂියක් ඇටියට ගෙනාවා. ඒකට බොරු සාක්ෂියක් වුණා සාමාන්‍ය උසාවියේදී නඩුව අවශ්‍යයි. ඉතින් ඒක කියලා යා සද්දනකර බස්සලා ඒක වෙන එක්කෙනෙක් දැන්. ඒ ලොකු අතුල. සමහර දේවල් ලොකු අතුලුණත් බොරු ප්‍රචාරය කරන්න ගත්තා. ඊළඟට ඒකම මිනිස්සු හැදුවා පුළුවන් තරම් වරප්‍රසාද දීලා ආණ්ඩුවට පක්ෂපාතී කණ්ඩායම් හදන්න. ඒක තමයි මේ කොමිෂන් සභාව පනතේ යටතේ පත් වෙච්ච ඒ කොමිටිය කෙරුවේ. දැන් මාවත් 3-4 පාරක් ගෙනිච්ච කොමිටියට. කිව්වා වැඩිකාරයා කියපන් කියලා. මම කිව්වේ නෑ මම කිව්වා වැඩිකාරයා කියන්න බෑ. ඇයි මම වැඩිකාරයෙක් නෙවෙයි. මේ රටේ අසාධාරණ ටුරිස්ට් නැගිට තරුණෙක්. ඒ නිසා මම වැඩිකාරයා කියන්නේ නෑ. මම ඕනම දඬුවමක් විදින්න සූදානම් කියලා මම කිව්වේ. මම තමයි තනියම ඉන්නේ. ඒක මම කූඩුවට ගෙනගලා කිව්වා. ඒකට මට පුටුවක් දෙන්න හැදුවා විදින්න බැරි නිසා මං කිව්වා මට මාව අත්අඩංගුවට ගත්තා මේ හමුදාව පොලිසිය මට ඉතා ලෝකේ තියෙන දරුණුම අමානුෂික වද වේදනාවල් දුන්නා. මම ඒක ඔප්පු කරන්න පුළුවන් වෛද්‍ය සාහිත්‍ය කියලා. අන්තිමට එක්චෙන් දීපරන්ත මහත්තයාට පොරොන්දුවක් වුණා. හරි ඔබ ගැන මම සලකා බලන්නම්. දැන් මේ කූඩුවේ ඉඳලා කරන ප්‍රකාශ නවත්තා. ඉතින් ඒ වගේ දේවල් නවත්තලා තමයි නඩු තීන්දුව දුන්නේ. ඉතින් සහෝදර අපිට එතන ඉස්සරහට යන්න පුළුවන් නතර කරපු තැනින්. ඔව් මම පැහැදිලි කරමින් හිටියේ මෙහෙමයි. මේ මහනඩුව කියන එක පැවතුණු නීතිය අනුව නඩු පැවරවතුන් මේ නඩුව ඔක්කොම අහක යනවා. මොකද හේතුව නඩු පවරන්න වෙන්නේ මහරජිනියක. දැන් මේ නඩු පැවරුවෙත් එහෙමයි. මහරජිනියගේ ආණ්ඩුව මහරජිනියගේ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා කුමන්ත්‍රණය කිරීම සහ අවියාවුද එක්රැස් කිරීම. එතන මේක තමයි චෝදනාව. මේ චෝදනාව සාමාන්‍ය උසාවියට ඉදිරිපත් කරා නම් සාමාන්‍ය උසාවියේදී මේ නඩු ටික ඔක්කොම මේගොල්ලන්ට නීතිවේදීන් උපදෙස් දුන්නා මේ උසාවිය වලට මේක දාන්න එපා කියලා. පවතින උසාවිය වලට දාන්න එපා කියලා. ඒක නිසා මේ අය නිකන් අතාරින්න පුළුවන් කමකුත් නැහැ. මේ කොහොම හරි දඬුවම් කරන්න ඕනේ. ඒක නිසා ඒගොල්ලෝ කල්පනා කරා වෙනම නීතියක්. ඒ නීතිය තමයි අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පනත. ඒ පනත ගෙනහලා සම්මත කරගත්තා. 3-2 බලය තිබුණනේ ඒගොල්ලන්ට. පනත ගෙනහලා සම්මත කරගත්තා. ඒ පනත කාරණාවල් දෙකකටයි. එකක් දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් අනිත් කාරණාව තමයි විදේශ විනිමය වංචාකරුවන් සම්බන්ධයෙන්. මේ දෙගොල්ලටම නඩු පැවරුවේ අර යටතේ. මොකද මම ඒ කාරණාව විදේශ විනිමය මේ වරදකරුවන්ට නඩු පැවරුවේ මේ යටතේ කියලා කිව්වේ. මොකද ඊට පස්සේ කාලෙකදී රෝහණ විජේවීර සහෝදරයා නිදහස් වෙන්නත් හේතු වුණේ මොකද පනත අහෝසි කරා. පනත අහෝසි කරේ මොකද මේගොල්ලෝ නිදහස් කරන්න ඕන නිසා පනත අහෝසි කරුවා නෙමෙයි. ඇත්තටම පනත අහෝසි කරුවේ ඒගොල්ලෝ ඒ කියන්නේ ජයාජවදන පොරොන්දු වුණා මැතිවරණ පොරොන්දුවක් හැටියට පොරොන්දු වුණා මේ තහාලා මුක්තාර්ලා විදේශ විනිමය වංචා කරපු අය ඒගොල්ලන්ගේ සල්ලි අරගෙන මැතිවරණ වලදී වියදම් කරමින් මැතිවරණට වියදම් කරමින් පොරොන්දුවක් දුන්නා අපි බලයට ආවතින් ඕගොල්ලෝ නිදහස් කරනවා කියලා. නිදහස් කරන්න පුළුවන්කම තියෙන්නේ වෙනම මේගොල්ලෝ නිදහස් කරන්න බෑ පනත අහෝසි කිරීමෙන් විතරයි.
පනත අහෝසි කරලා මේගොල්ලෝ නිදහස් කරනකොට ස්වයංක්‍රීයවම අරගොල්ලොත් නිදහස් කරන්න වුණා විජේවීර සහෝදරයා ඇතුළු ඒ පනත යටතේ නඩු පවුල මේ දඬුවම් කරලා හිටපු අය. මේක තමයි ඇතිවෙච්ච තත්ත්වය. එතකොට මේකදී අපි දැකපු දෙයක් තමයි CJC එකදී දැකපු මහා නඩුව කියන්නේ මේ ප්‍රශ්න කරුවේ ඒ මහා නඩුවේ 41 දෙනෙක් හිටියා මේ චුදිතයෝ 41 දෙනයි. මේ 41 දෙනාගෙන් ඇත්තටම 14යි පක්ෂ ස්ථාවරයේ ඉඳගෙන විජේවීර සහෝදරයාගේ ස්ථාවරයේ ඉඳගෙන කටයුතු කරුවේ 14ක් දෙනෙක්. අනිත් වැඩි දෙනෙක් මං කියන්නේ එළියේ ඉඳගෙන අරගලයට අනදීපු ලොකු වතුරලා පවා ආණ්ඩුවේ කීකරු ගෝලයෙක් බවට පත් වුණා. ආණ්ඩුවේ සාක්ෂිකාරයෝ බවට පත් වුණා. සාක්ෂිකාරයෝ බවට පත් වෙලා ඒගොල්ලෝ නිදහස පැතුවා ඒ පැත්තේ. ඒ විතරක් නෙවෙයි තවත් විශාල පිරිසක් ඒ වගේ මං කියන්නේ මේ 41න් 41 දෙනාගෙන් වැඩි දෙනෙක් ඒ තත්ත්වයට පත් වුණා. පොඩි අතුල ඒ වගේ අය පොඩි අතුලත් ඒ වගේ තමයි. ඒතර මම මේ කියන්න අදහස් කරුවේ මේකට නායකත්වය දීපු අය පවා මේ CJC එකේදී අපරාධ යුක්ත විනිශ්චය කොමිෂන් සභාවේදී ඒගොල්ලෝ මානසිකව ඇද වැටුණා. ඒගොල්ලෝ ධනපති ආණ්ඩුවට යට වුණා. යට වෙලා ඔක්කොම මං කියන්නේ ඒගොල්ලෝ තීන්දුව අරගෙන ඒගොල්ලෝ දැනුම් දීලා රට පුරා තියෙන දිස්ත්‍රික්කවල අය වීර සගයින් හැටියට මේ අරගලයට මැදිහත් වුණාට පස්සේ ඒ තමන් තීන්දුව අරගෙන මේක පිළිබඳව අපිට තව චුට්ටක් කතා කරන්න පුළුවන්කම තියෙනවා මේ තීන්දුව කොහොමද ගත්තේ කියලා. තමන් තීන්දුව කළා මේ සටනට වස්සපු මිනිස්සු අවසානයේදී පාවා දීලා තමන් ගැන විතරක් කල්පනා කළා ආණ්ඩුවේ සාක්ෂිකාරීන් බවට පත් වුණා. හැබැයි විජේවීර සහෝදරයා මෙතෙන්දී අපි දකින්නේ සැබෑ නායකයෙක් හැටියට අපි දකින්නේ විජේවීර සහෝදරයා නෙමෙයි මේ සම්බන්ධයෙන් මේ 71 අරගලය සම්බන්ධයෙන් තීන්දුව ගත්තේ. මොකද මාර්තු 12 වෙනිදා අත්අඩංගුවට පත් වුණාට පස්සේ යාපනයේ බන්ධනාගාරي තමයි ගෙනහිල්ලා නවත්තලා තිබුණේ. යාපනයේ නේ ඔස්මන් සහෝදරයා. නමුත් යාපනයේ බන්ධනාගාරයේ ඉද්දී මේ තීන්දුව අරගන්නව මේගොල්ලෝ. කවුද? ලොකු අතුලලා. ලොකු අතුල සහ ලොකු අතුලට පක්ෂපාතී කීප දෙනෙක් එකතු වෙලා නායකත්වයේ හිටපු කීප දෙනෙක් එකතු වෙලා තීන්දුව අරගන්නවා. තීන්දුව අරගෙන ඔය අප්‍රේල් 2 සංඝාරාමයේ තිබුණයි කියන සාකච්ඡාව තියන්නේ විජේවීර සහෝදරයා එක්ක හිටපු ඒ විජේවීර සහෝදරයාට පක්ෂපාතී අනිත් කීප දෙනාට මේගොල්ලෝ ගත්තු තීන්දුව කලින් එහෙම ගත්තා කියලා නොදැනෙන්න ඒ තීන්දුව මේගොල්ලන්ගේ පිටපටවන්න තමයි. අප්‍රේල් 2 සංඝාරාමේ රැස්ුනේ 9 දින දුවද රැස්ුණා. ඒ 9 දින රැස්ුනේ ඒකට. එතකොට මේකෙදී වැදගත් කාරණාවක් තියෙනවා. මොකද ඔස්මන් සහෝදරයාගේ මෑණියන් සීලවතී සිල්ලා සහෝදරි මේ සහෝදරි යාපනයේ යනවා විජේවීර සහෝදරයා බලන්න. මොකද යන්නේ මෙහෙමයි. බලන්න දෙන්නේ විජේවීර සහෝදරයා විසිට් කරන්න දෙන්නේ ලී ඥාතීන්ට විතරයි. විජේවීර සහෝදරයාගේ මෑණියන්දා යවන්න පුළුවන්. එයාට යන්න පුළුවන්. හැබැයි ගියාට මේ දේශපාලන කාරණා බරෙන් කතා කරන්න බෑ. ඒ පණිවිඩ ඒ බරෙන් ගේන්න බෑ. ඒක නිසා පක්ෂේ තීන්දුව කරුවා මේ සීලවති සිල්ලා සහෝදරී අර විජේවීර සහෝදරයාගේ මෑණියන්ගේ නංගි හැටියට විජේවීර සහෝදරයාගේ පුංචි අම්මා හැටියට යවන්න. මේ දෙන්න තමයි ගියේ. මේ දෙන්න ගිහිල්ලා විසිට් එක පෙන්නන වෙලාවේ එතකොට CID එකෙන් එතන ඉන්නවා මේ බන්ධනාගාර නිලධාරීන් ඉන්නවා තවත් අය ඉන්නවා. ඒ අය අතරේ කොහොම හරි මේ කියන්න ඕන පණිවිඩය කියලා ඒකට උත්තරේ අරගෙන ඉන්නත් ඕන. ඉඩ කඩ එන වෙලාවක් බලලා දැන් විජේවීර සහෝදරයා අම්මා
කතා කරන පුද්ගලික දේවල් ඒ අතරේ පොඩි ඉඩක් ආපු ගැටියේ සීලව සහෝදරයා කතා කියනවා සහෝදරයා මේ ලොකු වතුර කිව්වා මේ මාර්ධනීය දරුණුයි පාර දෙන්නද එපාද එතකොට මේ රෝහණ සහෝදරයා මේ සාකච්ඡාවේදී පොඩි ඉඩක් ලැබිච්ච වෙලාවේ කියනවා පහර දෙන්න පසුබිමක් නැහැ සම්පත් බේරගෙන පහු බහින් මේක තමයි රෝහණ සහෝදරයා දෙන මේකට දෙන උත්තරේ. එතකොට පහර දෙන්න එපා පහර දෙන්න සුසුසු තත්ත්වයක් නැහැ සම්පත් ආරක්ෂා කරගෙන පහු බහින් කියලා. එතකොට මේ පණිවිඩය මෙහෙම ගෙනහල්ලා ලොකුවතුල්ට කියනවා මේ සීලවස් සහෝදරිය ලොකුවතුලට කිව්වා කියලා ඒ සහෝදරියගේ කැසට් පටියක් තිබුණා ඒ කැසට් පටිය මම අහලා තියෙනවා දැනට මාගාව ඒක නෑ ඇත්තටම ඒක කවුරු හරි දීපු කෙනෙක් ආපහු දුන්නේ නෑ මට ඊට පස්සේ පත්තර වලට ප්‍රකාශයන් කළා ඒ සහෝදරි ජීවතුන් අතර ඉද්දි දැන් ජීවතුන් අතර නෑ ඇත්තටම ඒ සහෝදරිය ගැන කියන්න ඕන අර මැක්සිම් ගෝර්කිගේ අම්මා පොතේ ඉන්න අම්මා වගේ අම්මා කෙනෙක් තමයි මේ අම්මා. මොකද අර සහෝදරිය කිව්වා 63 දෙනා සීදුවේ අධ්‍යාපන කඳවුරක් වටලා තරංගුට ගත්තයි කියලා ඒ වෙලාවේ යන්න බෑ කිසි කෙනෙකුට. මහින්ද විජේසේකරයි මමයි ඔස්මන් සහෝදරලා අම්මයි අපි 3 දෙනා තමයි අරගොල්ලෝ බලන්න ගියේ. මේගම බන්දරගාරට ගිහිල්ලා බල මං කියන්නේ ඒ වගේ මේ මරණය අතේ තියාගෙන මේ වැඩේට මැදිහත් වෙච්ච සහෝදරියා. ඒකට ඒ සහෝදරිය කියනවා මම මට කියපු පණිවිඩය මෙන්න මේක තමයි මට කියපු පණිවිඩය මං ඒ පණිවිඩය ගෙනහලා දුන්නා කියලා. හැබැයි ලොකුවතුල මොකද කියන්නේ? ලොකුවතුල අර නම දෙනාගේ කණ්ඩායමට කියනවා රෝහණ සහෝදරයටත් එයාගේ අදහස සම්බන්ධයෙන් මේ කියන්න කියලා පණිවිඩය ඇව්වා. රෝහණ සහෝදරයත් කියලා තියෙන පහර දෙන්න කියලා. ඊගාවට පහර දෙන්න විතරක් නෙමෙයි ඒගොල්ලෝ රෝහණ සහෝදරයව බේර ගන්න 500ක කණ්ඩායමක් යාපනයට එවන්න කියලා. 500ක කණ්ඩායමක් යාපනයට එවන්න කියලා පණිවිඩය වල තියෙනවා කියලා තමයි මේ අර නම දෙනාගේ කණ්ඩායමට දෙවෙනිදා රැස්වෙච්ච කණ්ඩායමට කියලා තියෙනවා. එහෙම කියලා මේ අප්‍රේල් 5 ප්‍රහාරය සැලසුම් කරපු ඒකේ නායකයා වෙච්ච ලොකුවතුල පවා අන්තිමට ධනපති ආණ්ඩුවේ සොරතුළුම් බවට පත් වුණා. මේක තමයි ඇති වෙච්ච තත්ත්වය. මම කියන්නේ මේ ඔය මහානඩුවේ අනිත් මේ කාරණාව තමයි මේ සමාජවාදී පක්ෂ ආණ්ඩුවේ තිබුණානේ. CJC එක සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ 3/2 බලෙන් සම්මත කරගන්න ඕන සම්මත කරගන්න උවමනා කරන ඡන්ද ඔය වමේ පක්ෂවල අයත් දුන්නා. එහෙම තත්ත්වයක් තමයි මේ තිබුණේ. ඉතින් ඒක නිසා අපි මේ සම්බන්ධයෙන් මහානඩුව සම්බන්ධයෙන් තියෙන තත්ත්වය මේ සාකච්ඡා කරනවා නම් ඔන්න ඔය මේ කියපු කරුණු වලට යටත්ව තමයි ඇත්තටම අපි ඒ දිහා බලන්න ඕන. මට ඔතනදි පොඩි කාරණයක් මතක් නැහැ මහානඩුව නම් කරද්දී චූදිතය නම් කරද්දී. ඇත්තට මෙතන දේශපාලන ව්‍යාපාරයේම නායකත්වයේ විජේර සහෝදරයානේ. හැබැයි විජේර සහෝදරයා පළවෙනි ඉත්තිකාරය විදිහට නම් කරේ නැහැ. මොකද සාමාන්‍ය සමාජයේ අපේ මතයක් තියෙන මේ 13 අවාසනාවන්ත අංකයක් කියලා. ඒක විජේර සහෝදරයා 13 අසුභාංකයක් කියලා. විජේර සහෝදරයාව 13 වෙනි සැකකාරය විදිහට තමයි නම් කරේ. ඒ වගේම තව එකක් රජයේ පැත්තෙන් ලොකු දේශපාලන අරමුණක් අරගෙන ගියා මේ අධ්‍යක්ීම් නැති දේශපාලන අවබෝධය අඩු හිරගත වෙලා ඉන්න සහ එළියේ ඉන්න හැව මානසික වශයෙන් වට්ටල ජීවගුණේ නැති කළා නැවත මේ වගේ ව්‍යාපාරයක් නැවත නැගිටීම අහෝසි කරන්න හෝ පස්සට දාන්න ව්‍යර්ථ කරන්න අර පක්ෂේ නායකයෝ කියන කණ්ඩායම සබ්දේ සාක්ෂිකාරය විදිහට එතෙන්දි යොදවගෙන ඉව තුලින් අර අරමුණ ඉෂ්ට කරගන්න රජය බලාපොරොත්තු වුණා මහඩු. ඒක සෑහෙන්න සාර්ථකත් වුණා. අසාර්ථක වුණා නෙවෙයි සාධනෙට සාර්ථකත් වුණා. ඒක නිසා මේ ඒ වගේම දීර්ඝ කාලයක් ඒ පක්ෂෙත් එක්ක රැඳිලා හිටපු ඒවා දීර්ඝ කාලයක් නඩු නැතුව අවුරුදු 4-5 රඳවගෙන හිටියා.
මානසික වශයෙන් වටන්න මේ කියන්නේ විප්ලවය පිළිබඳ සමාජවාදය ගැන විශ්වාසය බිඳින්න. එහෙම බිඳපු තරමට රජයේ පැත්තෙන් සාර්ථකයි. මේකට මුණ දුන්නේ හැටි. ඒ නිසා ඒ වගේ වැඩ පිළිවෙලකුත් මේ තුල රජයේ පැත්තෙන් දේශපාලනිකව ක්‍රියාත්මක වුණා. මම හිතන්නේ අප්‍රේල් අරගලය පිළිබඳ කතා කරනකොට මහා නඩුව ගැන අපිට දවස් ගණනාවක් කතා කරන්න තරම් දේවල් තියෙනවා. ඒක ඇතුලේ රජයේ සාක්ෂිකාරයන් වෙච්ච හැටි, රෝහණ සහෝදරයා තනි වෙනවා. ඒක ඇතුලේ රෝහණ සහෝදරයා තමන්ගේ දේශපාලන අරමුණ වලින් පෙනී ඉන්නවා. ඒකේ සාක්ෂි වල පවා මම හිතන්නේ මේවා ලිඛිතවත් අපිට බලා ගන්න පුළුවන්. දැන් මම හිතන්නේ මේකේ අපිට දැන් තියෙන කාල වේලාවත් එක්ක අපි අවසානයක් දක්වා මේ සාකච්ඡාව අරගෙන එන්න ඕනේ. මම අවසාන වශයෙන් ඔබ සියලු දෙනාටම පොදු ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඔබ අප්‍රේල් අරගලයට සම්බන්ධ වුණේ සමාජ පීඩනය දැකලා, සමාජ අසාධාරණය දැකලා. ඒවකට තරුණයන් හැටියෙන් තරුණයන් හැටියෙන් ඔබේ අරගලයට සම්බන්ධ වුණා. අද දවසේදීත් මේ අරගල හැමම තියෙනවා. මේ පීඩනය හැමම තියෙනවා. මේ සමාජ අසාධාරණ හැමම තියෙනවා. වැඩිහිටි පරපුර හැටියට අද ඉන්න තරුණයන්ට මොකද්ද අවසාන වශයෙන් දෙන්න තියෙන පණිවිඩය? අපි බෙන්ට් සහෝදරයන් පටන් ගමු. අපි තවසම දැන් අවුරුදු 50කට ඉස්සෙල්ලා ඔය අරගලයක් කරේ එක පුද්ගලයෙකුට අවශ්‍ය නිසා නෙවෙයි. ඒ කාලේ තිබිච්ච පීඩනය අවශ්‍යතාව විශේෂයෙන්ම උගත් පිරිසට රැකියාව නැහැ. රෝහණ සහෝදරයා මම හිතන්නේ පුද්ගලික හැමතැනම කියලා තියෙනවා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා කතාබස් කරේ අන්තිම වලින් පස්සේ දැන් විභාගයේ අරගෙන උපාධිය අරගෙන ගිහිල්ලා රැකියාව නැති පොලිමට එක්කහු වෙනවද අපි ආ සියලු සමාජයේ හැම දෙයක්ම වෙනස් කරන්න හැක් විදියට මේ සමාජ පෙරලියක් කරන්න ඔබ එක්කවතු වෙනවද වැඩි කොටසක් කිව්වේ රැකියාව ගන්න ඒක උපාධි ගන්නට වඩා හොඳයි අපි මේ සමාජය වෙනස් කරමු මේ සමාජය වෙනස් කරලා මේ අපි අරගලයක් කරමු කිය ඒ අරගලේ කවුරුත් එක්කහු වෙනවා ඉතින් අත වශයෙන්ම ඒ ගන්න රැකියාව විතරක් නෙවෙයි තවත් උගාවක් ප්‍රශ්න තිබුණා. රස්සාවල් නැහැ, කැම්බීම් නැහැ, කරන්න දේවල් නැහැ. ඒක නිසා ඒ සමාජ අරගලයක් කරන්න සිද්ධ වුණේ. අදත් ඒ විදිහට මේක තියෙනවා. ඉතින් අදත් ඒක අත වශයෙන්ම දැන් මේ ආණ්ඩුවට විරුද්ධව යම් දේවල් කනින් කොරෙන් ඇහෙනවා. මිනිස්සු පෙළ ගැහෙනවා. මේකල අපි අත වශයෙන්ම පෙරලියක් සිදු කර යුතුයි කියලා මතයේ ඉන්නවා. ඉතින් ඔය මතේ අත වශයෙන් අද නැත්තම් හෙට නැත්තම් තව අවුරුදු ගාණෙන් හරි අපි 71න් පස්සේ තවත් අරගලයක් කර 80 ගණන් වල ඉස්සරහට අරගලයක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් සමාජ අධ්‍යක්ෂකම් තියෙන මිනිහෙක් කෙනෙක් වශයෙන් අත වශයෙන් මට කියන්න අපේ ළමයින්ට දෙන්න පණිවිඩය අපි හැමදාමත් නිකන් ඉන්න නරකයි නිකන් වහලුන් වශයෙන් ඒ දවස්වල හිටිය මිනිස්සු ඒ වහල්කම අතහැරියා. දැන් වුණත් අපි අපේ අයිතින් දිනා ගන්න ඕනේ. සමාජයේ වැඩ ගන්න හැම අංශයක්ම දිනා ගන්න ඕනේ. ඒ දිනා ගැනීමේ අරගලය දිගින් දිගටම කළ යුතුයි. එළ හොඳක් සමාජයක් හදාගෙන හොඳ උසස් ජීවිතයක් ගත කරගෙන දැන් කාගෙත් යුතුයකමක් වෙනවා. පණිවිඩය මන් දෙනවා. පිටු සහෝදරයා එකතු කිරීමක් කරන්න පුළුවන්. ඔව්. මෙහිමයි. ඇත්තටම එදා ඒ සමාජ අසාධාරණයට එරෙහිව තරුණයින් හැටියට තමයි අපි ඒ අරගලයට මැදිහත් වුණේ. දැන් අපි වියපත් වෙච්ච මහල්ලු. ඒත් අපි එදා තිබිච්ච අපේ තිබිච්ච අරමුණ අද මේ මොහොත වෙනකනුත් අපි අත්හැරලා දාලා නැහැ. දැන් එදා අපි දැක්කොත් අපි තරුණයෝ හැටියට පොලිසිය වලට පහර දෙන්න අපේ අය යනකොට ඒ අපේ සහෝදරුන්ගේ සහෝදරියන්ගේ දෙමව්පියන් අපෙන් පොලිසිය ආරක්ෂා කරන්න ගෙදර තියෙන තුවක්පත් අරගෙන පොලිසිය වලට ගිහිල්ලා අපෙන් කියන්නේ මේ එන්නේ කවුද පහර දෙන්නේ ඉන්නේ කවුද කියලා දැනගෙන නෙමෙයි. නමුත් පොලිසිය ආරක්ෂා කරන්න ගියේ මේ ව්‍යාපාරේ මේ විප්ලවවාදී ව්‍යාපාරයෙන් පොලිසිය ආරක්ෂා කරන්න. තමයි එදා හිටපු වැඩිහිටියෝ වැඩි දෙනෙක් ගියේ. එහෙම නොගියපු අය මං කියපුවා මේ අරගලෙත් එක්ක එකතු වෙලා හිටපු එහෙම මේ සුළු පිරිසක් ඉන්නවා. නමුත් වැඩි දෙනෙක්. දැන් අද වියපත් අය හැටියට අපි වැඩිහිටියෝ හැටියට තරුණ පරම්පරාවට කියන්න සිද්ධ වෙලා තියෙන්නේ එදා තරුණ පරම්පරාවේ තිබිච්ච ඒ ජවය අද තරුණ පරම්පරාවේ නැහැ. නැති වෙන්න හේතු තියෙනවා. මොකද මේක ඇයි එහෙම වෙන්නේ කියලා කල්පනා කරලා බලුවොත්
අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව යටතේ පාසල් විෂය ධාරාවෙන් අයින් කෙරුවා, ඉතිහාසය සාහිත්‍ය වගේ විෂයන් අයින් කෙරුවා. මේක නිසා සංවේදී දරුවන් පිරිසක් නෙමෙයි ඇති කෙරුවේ පහුගිය කාලේ පුරාම. එතකොට සංවේදී නොවන පිරිසක්, ප්‍රශ්න වලට සංවේදී නොවන පිරිසක්, එවැනි පිරිසක් කොහොමද මේ සමාජ අසාධාරණයට එරෙහිව පෙළ ගැහෙන්නේ? නමුත් අද කිසියම් ප්‍රමාණකින් මේක තේරුම් යමින් තියෙනවා. මං හිතන්නේ තරුණ පරම්පරාව තේරුම් ගත යුතුයි මේ වැඩිහිටි අපේ නෙමෙයි අනාගතේ. අනාගතේ මේ රට අයිති වෙන්නේ අපිට නෙමෙයි මේ තරුණ පරම්පරාවට. එතකොට මේ තරුණ පරම්පරාවට වුණාවක් නැද්ද Tamanට හිමි වෙන රට යහපත් රටක් බවට පත් කරගන්න? එහෙම යහපත් රටක් බවට පත් කරගත්තේ නැති වුණොත් ඒගොල්ලෝ Taman විසින්ම Tamanගේ ගෙල හිර කරගත්තා වෙනවා. ඒ පිළිබඳව ආයිස් හැකයක් දෙකක් නැහැ. ඒක නිසා අපි කියනවා මම මේ මොහොතේ අපේ රටේ ඉන්න තරුණ පරම්පරාවෙන් ආයාචනය කරමින් ඉන්නවා මේ සමාජ අසාධාරණ, මේක අසාධාරණ සමාජයක්මයි. මේක පැහැදිලිවම ගත්තාම යල් පැනපු කල්ලිකුත් වෙච්ච දි รา ගියපු සමාජ ක්‍රමයක් මේ තියෙන්නේ. මේක වෙනුවට මේ රට දියුණු කරන්න පුළුවන් සමාජවාදී සමාජ ක්‍රමයක් ගොඩනගන්න නම් අනිවාර්යයෙන්ම මේ රටේ තරුණ පරම්පරාවේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි. ඒ ගොඩනගෙන සමාජවාදී සමාජයක් බවට පත් වෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ අනාගතය යහපත් අනාගතයක් බවට පත් වෙන මේ තරුණ පරම්පරාවේ අනාගතය. ඒ නිසා ආයාචනය කරනවා මේ පිළිබඳව සංවේදී වෙන්න. සංවේදී වෙලා මේ පිළිබඳව තමන්ට හිමි, තමන්ගේ අනාගතයේදී තමන්ට හිමි වෙන මේ රට බේර ගැනීම වෙනුවෙන්, මේ රටේ යහපත් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් තමන්ගේ දායකත්වය තමන්ට පුළුවන් උපරිමයෙන් ලබා දෙන්නයි කියන ඉල්ලීම තමයි මේ රටේ තරුණ පරම්පරාවේ වර්තමාන තරුණ පරම්පරාවෙන් ඉල්ලා හිටින්නේ. ඔස්මාන් සහෝදරයා අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ මේ තරුණ පරපුරට? කියන්න තියෙන්නේ එදා අපි සම්පූර්ණ වශයෙන් මේ අසාධාරණය දැකලා නැගිට්ටා. අද මේ සමාජයේ මේ අසාධාරණය වැඩි වෙලා තියෙනවා. මම හිතන්නේ මෙතෙක් කල පැවති රජයන්ට වඩා ඉක්මනින්ම පිළිෙච්ච පාලකයෝ මේගොල්ලෝ. ඒ නිසා තමයි දැන් අද මාධ්‍යයේ ඉස්සරහටත් ඇවිල්ලා වයස 19 තරුණයන් පවා එඩිටරෝ ලංකාවේ තියෙන අසාධාරණය ගැන කතා කරන්නේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඒ වගේ තරුණයෝ බිහි වෙයි කියලා. ඒගොල්ලන්ට මම ආශිර්වාද කරනවා මේ රට වෙනස් කරන්න ඉදිරියට එන්න කියලා. නන්සි සහෝදරය අවසාන වශයෙන් අවසාන වශයෙන් කියන්නේ අපි එදා 71 තරුණිය විදිහට රටට සමාජයට අපේ මිනිඳුන් යුතුකම ජීවිත පරිත්‍යාගයෙන් අපිට සිද්ධ වෙන ඕනෑම අනතුරක් ගැන නොසලකා හැරලා මැදිහත් වුණා. හැබැයි අද ගත්තහම සමාජය ඊට වඩා පුංගක් ප්‍රශ්න උද්දල්ලා දෝරගන්නවා කියන්නේ. ඉතින් ඒක නිසා මේ වෙලාවේදී තමන්ගේ පටුවරමුණට විතර සීමා වෙලා තමන් විතර මේ සමාජයේ ප්‍රශ්න වලින් ගොඩ යන්න යම් කිසි කෙනෙක් මෙහෙයත් වෙනවා නම් තරුණයෙක් විදිහට කවදාවත් ඒ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ කියන එක මේ ඉතිහාසයේ පුරාම ඔබට ඔප්පු කරලා තියෙන තරුණ ඔබට. ඒක නිසා අපි 71 අරගලෙන් විනාශ වෙච්ච මේ අරමුණ 76 තරුණ පරම්පරාව ඉස්සරහට ගෙනියලා මේ පක්ෂ වේගෙන් ඉස්සරහට ගියා. සමාජ ජනතාව අතර විශාල වශයෙන් පැතිරලා ගියා. ඒ වගේම ඊට පස්සේ 94 ඒ තරුණ කොටස ඊටත් වඩා වේගෙන් මේ පක්ෂයේ ඉස්සරහට අරගෙන ගියා. ඒ නිසා අපට පැහැදිලි වෙනවා මේ ගරා වැටලා තියෙන මේ උඩුදුවලා තියෙන සමාජය වෙනස් කරන්න තනි පුද්ගලයන්ට පෞද්ගලික විසඳුම් නැහැ. ඒකට තියෙන සාමූහික විසඳුම. ඒ නිසා ඔබට දවසේ තරුණ විදිහට විශාල වගකීමක් පැවරිලා තියෙනවා. සමාජ මාධ්‍ය හරහා පමණක් නෙවෙයි බැහැලා සමාජයට බැහැලා මිනිස්සු අතරට ගිහිල්ලා මිනිස්සුන්ට මේවා තේරුම් කරලා දීලා ඔබ ක්‍රියාකාරී තරුණයෙක් විදිහට මැදිහත් වුණොත් අපේ අරමුණට ළඟා වෙන්න අපිට වැඩි කාලයක් ගත වෙන්නේ. අපේ අරමුණ අපේ ඇස් ඉදිරිපිටම සාර්ථක වෙයි කියන විශ්වාසය තියෙනවා. ඒ සඳහා ඔබ හිත ධෛර්යමත් කරගන්න, අවබෝධ කරගන්න, ශක්තිමත් මැදිහත් වෙන්න, නැගී හිටින්න කියන ඉල්ලීම තමයි ඊළඟ
මම දැන් අද අපි සාකච්ඡා කරේ ධනවාදයට එරෙහි බක්මහේ උපන් පළමු තරුණ නැගිටීම පිළිබඳව. එළඹෙන අප්‍රේල් මාසේ 5 වෙනිදාට හරියටම වසර 50ක් ඒ අරගලයට සපිරෙනවා. අපි විශ්වාස කරනවා ඒ සමාජ කම්පනය ඔවුන් එදා කරපු පළමු අරගලය පළමු වෙනම අරගලය තමයි තරුණයන් විදිහට ඔවුන් එදා කළේ. ඔවුන්ගේ යුතුයකම ඔවුන් එදා ඊ타මත්ම හොඳින් ඉෂ්ට කළා. මරණය පෙනෙපෙනි ඒ වගේම දස වද බන්ධනයන් වලට ලක්වෙවි ඔවුන්ගේ අරමුර අදත් ඔවුන් අත්හැර නැහැ. ඔවුන් අදත් වියපත් වුණත් ඔවුන්ගේ සිතීම් ඇතුලේ තාමත් ඒ අරගලය ප්‍රාර්ථනා කරනවා. ඔවුන් තාමත් සක්‍රීය සිතන්නන්. අපි ඇත්ත වශයෙන්ම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී පැමිණීම සම්බන්ධයෙන් සහ ඒ වටිනා කියන අදහස් මේ සාකච්ඡාවට එකතු කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ අරගලය ඇතුලේ තව බොහෝ කරුණු කාරණා තියෙනවා අපිට කතා කරන්නට නොහැකුණු. ඒ වගේම ඒ සහෝදර සහෝදරයන්ගේ අත්දැකීම් ජීවිත පරිත්‍යාග සහෝදර සහෝදරයන්ගේ අත්දැකීම් ඒ පවුල්වල අත්දැකීම් අපි සියලු දෙනාමත් බොහොම ආදරයෙන් ගෞරවයෙන් යුතුව මතක් කරනවා. අපි විශ්වාස කරනවා ඒ අරගලයේ දිගුව වර්තමානයේ තරුණ පරපුර වෙතත් තිබෙනවා. ඒ ඉෂ්ට කරගත්ත නැති අරමුණු ඉෂ්ට කරගන්නට අද දවසේදී අපිටත් එහෙම අරගලයක් කරන්නට සිදුවේ කියලා. අපි මේ වැඩසටහනේ සමාප්ති සටහන තබනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි.